යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගී නාමයෙන් සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ දේව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. නැවත වාරයක් දෙවියන් වහන්සේගේ සෙනඟ සමග දෙවියන් වහන්සේගේ සුද්ධ වචනය බෙදා ගැනීමට මේ අවස්ථාව ලැබීම ගැන මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. සහෝදර සහෝදරනි, දෙවියන් වහන්සේගේ සත්‍ය වචනේ ප්‍රකාශ කිරීමට ලැබීම ඊටම භාග්‍යයක් කොට මම නිරන්තරයෙන්ම සැලකනවා. මේ අවස්ථාව වෙනකොට නැවත වාරයක් මේ ලෝකයේ තියෙන තත්ත්වයේ ප්‍රගතියක් අපි දකින්නේ නැහැ. අපි දකින්නේ ඊටාත්ම බැරෑරුම්කාර කාල පරිච්ඡේදයක අභියස සියලු දෙනාම සිටිනවා. නමුත් දෙවියන් වහන්සේගේ තෝරාගත්තා වූ සෙනගට දෙවියන් වහන්සේගේ වචනේ ඇදහිල්ල අනුව ජීවත් වෙන අපි සියලු දෙනාටම කිසිම දෙයකට බය වීමේ අවස්ථාවක් උදා වෙලා නැහැ. මේ පිළිබඳ අපි හොඳ අවබෝධයකින් සිටින ජනතාවක් තමයි දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ දෙවියන් වහන්සේගේ සෙනග. සහෝදර සහෝදරිනි, ලෝකේ පුරාම නැවත වාරයක් මේ කොවිඩ් වෛරසය හැම රටක්ම තාමත් ප්‍රබල ලෙස අභියෝගයට ලක් කරමින් ඒ රටවල තියෙන ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත කරමින් සිටිනවා. ඒ තත්ත්වය අප රට තුලත් අපි තාමත්ම පැහැදිලිව දකිනවා. නමුත් මේ පිළිබඳ අපි මේ රට තුල සිටින නිසා අපිට යම්කිසි වගකීම් රාශියක් තියෙනවා. වගකීමකින් කටයුතු කිරීමට. නමුත් අපගේ සම්පූර්ණ බැඳීම සහ අපගේ සම්පූර්ණ රඳා පැවැත්ම තියෙන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි, එතුමාගේ වචනය කෙරෙහි, එතුමාගේ සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම කෙරෙහි. සහෝදර සහෝදරිනි, පසුගිය සති කිහිප තුළම මම දකිනවා විශේෂයෙන්ම මේ දෙවියන් වහන්සේගේ නාමයෙන් නොකුත් දේවල් කරන පුද්ගලයෝ රාශියක් මේ රට තුලත් සිටිනවා. පසුගිය සතියේ මම දැක්ක සමාජ මාධ්‍යවල විශේෂයෙන්ම ප්‍රොෆට් කියනා වූ නොකුත් තානාන්තර වලින් හඳුන්වා ගන්නා වූ පුද්ගලයෝ, ප්‍රොෆට් අනාගත වක්තු කියන නාම වලින් ආරුඩ වුණ සමහර පුද්ගලයන් ඔවුන් මහජනයාගේ විශේෂයෙන්ම ජනතාව මුලා කරමින් මූල්‍ය ආදායම් උපයා ගැනීමේ ක්‍රියාවලියකදී සිටින බව අපි දකිනවා. ඔවුන් නොයෙකුත් තානාන්තර ඔවුන් වෙත ලබා ගනිමින් බොරු හාස්කම් මවාපාමින්, බොරු සාක්ෂි ඉදිරිපත් කිරීමෙන්, බොරු වචනය ගෙනහැර පෑමෙන්, දෙවියන් වහන්සේගේ වචනයටත් සරි නොවන ලෙස ඉදිරිපත් කිරීමෙන් මේ කටයුතු කරනවා. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි, නැවත වාරයක් මම කියන්න කැමතියි, මම මේ වචනේ ගේන්නේ දෙවියන් වහන්සේගේ තෝරාගත්තා වූ මනමාලී සහ දෙවියන් වහන්සේගේ සත්‍යයේ සභාව දිසා පමණයි. මම කරන්නා වූ මේ ක්‍රියාවලිය, මේ දෙවියන් වහන්සේගේ වචනේ බෙදා ගැනීම දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ දෙවියන් වහන්සේගේ සුද්ධ වූ මනමාලිය දිසා පමණයි. ලෝකයා උදෙසා නෙවෙයි. නිකාවල සිටින ක්‍රිස්තියානි නමෙන් හඳුනා ගන්න පුද්ගලයන් නෙවෙයි. මොකද ඔවුන්ට මේ පණිවිඩය ගැන කිසිම අවබෝධයක් නැහැ. මේ ඉන්නව කාල පරිච්ඡේදය ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා සහෝදර සහෝදරනි, මේ මා කරන්නා වූ සේවයට, මේ වචනේ ගෙනහැර පෑමේ කටයුත්තට මම කිසිම මූල්‍යයක් මුදලක් අය කරන්නේ නැහැ. ඒ වගේම මේ කරන කටයුත්තට මම මේ රට තුලවත් ජාත්‍යන්තර මට්ටමේ කිසිම මූල්‍ය ආධාරයක් ලබා ගන්න නැහැ. සහෝදර සහෝදරිනී, බෞද්ධ පරිසරයකින් පැමිණ සිටින මට අවුරුදු 45කට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ
ගේ කැඳවීම දෙවියන් වහන්සේගේ මුදවා ගැනීමේ හස්තය ක්‍රියාත්මක වෙලා මට දෙවියන් වහන්සේගේ ඒ අවස්ථාව දෙවියන් වහන්සේ ලබා දී තිබෙනවා. වෘත්තියෙන් බැංකුකරුවෙක් වෙන මම වාණිජ්‍ය බැංකු ක්ෂේත්‍රයේ සහ සංවර්ධන බැංකු ක්ෂේත්‍රයේ සහ පාරිභෝගික කටයුතු බැංකු ක්ෂේත්‍රයේ නිපුණත්වයක් ලද පුද්ගලයෙක්. මම සමාජ ආයෝජකයෙක්, සමාජ ව්‍යාපාරිකයෙක්, ජාත්‍යන්තර පෙළේ සහ මේ ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ආයතන කීපයකම අධ්‍යක්ෂ මණ්ඩලවල සිටින අතර ඒවැයි සභාපති දන්නවා. ජාත්‍යන්තර මට්ටමේ නිපුණත්වයක් ලද ආසියාවේ ආයතන කීපයකම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිට මම මගේ මූල්‍ය ආදායම ලැබෙන්නේ මගේ ආර්ථික ක්‍රියාවලියෙන් ලැබෙන්නේ මාගේ වෘත්තීය මට්ටමේ. ඒ නිසා මම මේ කරන්නා වූ දෙයින් කිසිම මුදලක් ආය කරන්නේවත් කිසිම මුදලක් ලබා ගන්නවත් නැති බව මම ප්‍රකාශ කරන්න කැමතියි. මොකද අපි දකිනවා විශේෂයෙන් සහෝදර සහෝදරිනී කිසිම පසුබිමක් නැතු කිසිම අධ්‍යාපනයකුත් නැති සමහර මේ පුද්ගලයෝ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ වචනය ගෙනහැර පාමින් බොරු හාස්කම් මවාපාමින් මිනිස්සු මුලා කරගෙන මිනිසුන්ගේ මුදල් පසුම්බියට විදින සලස්මක සිටින අවස්ථාවක් අපි තියෙනවා. ඒ තුලින් දෙවියන් වහන්සේගේ නාමයට හානියක් වෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ නාමයට හානියක් කරන්න බෑ. මේගොල්ලෝ බොරු පාස්ටර්ලා, බොරු ප්‍රොෆෙට්ස්ලා. ඒ සමාජ මාධ්‍ය මම දැක්කා මේ ප්‍රොෆෙට් කියන එකට ප්‍රොෆිට් කියනවා. ප්‍රොෆෙට් කියන යාගේ නමට ඉස්සරහ දාලා තියෙන ප්‍රොෆිට් කියන ප්‍රොෆෙට් කියන එක අයින් කරලා. ඒක තමයි ඒගොල්ලෝ කරන්නේ. සහෝදර සහෝදරිනී දෙවියන් වහන්සේගේ වචනේ සත්‍ය ප්‍රකාශ කරන්න ප්‍රථමයෙන් සත්‍ය තුල අපි ජීවත් විය යුතුයි. දෙවියන් වහන්සේගේ සත්‍ය වචනය ප්‍රකාශ කරන්නට ප්‍රථමයෙන් සත්‍ය තුල ජීවත් වීමේ හැකියාව තියෙන්න ඕන. සත්‍යයෙන් ජීවත් වීමට නොයෙකුත් කැපකිරීම් කරන්න සිදු වෙනවා. සත්‍ය තුල ජීවත් වීමට සත්‍යයෙන් ක්‍රියාත්මක වීමට නිර්භය විය යුතුයි. කිසි දෙයකට කිසි කෙනෙකුට බය විදුනේ නැහැ දෙවියන් වහන්සේට ඇර. පවණක් නෙමෙයි. සත්‍ය තුල ජීවත් වීමේදී නොයෙකුත් කැපකිරීම කරන්න සිදු වෙනවා. එවැනි පුද්ගලයාට තමයි සත්‍ය විනින් නැගී සිටින්න පුළුවන්. එවැනි පුද්ගලයාට තමයි සත්‍ය ප්‍රකාශ කරන්නට දෙවියන් වහන්සේගේ දිව්‍යමය ආලේපය ලබා ගන්න හැකි වෙන්නේ. සහෝදර සහෝදරිනී දැන් අවුරුදු 45ක් පමණ මම දෙවියන් වහන්සේට සේවය කරනවා. වෘත්ති මට්ටමේ මම වෘත්තීය කටයුතු නියැලෙන අතරතුර දෙවියන් වහන්සේට සේවය කිරීම තමයි මගේ ප්‍රමුඛ ක්‍රියාවලිය. දෙවියන් වහන්සේ කැඳවීම ලත් දිනේ පටන් නොයෙකුත් අත්දැකීම් මාලාවක් තුලින් මම දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම සේවය කරමින් දෙවියන් වහන්සේගේ ආලේපය ලබා ගන්න සිටිනවා. නමුත් මම කූට ව්‍යාපාරවලට සම්බන්ධ වීමට මේ දෙවියන් වහන්සේගේ යේසුස් වහන්සේගේ නාමයෙන් මිනිසුන්ගේ මුදල් පසුබියට විදීමේ කිසිම බලාපොරොත්තුවක් කැමැත්තක් තිබෙන්නේ නැහැ. ඒ නිසා තමයි සහෝදර සහෝදරි මගේ සම්පූර්ණ ආර්ථික ක්‍රියාවලිය මගේ අවශ්‍යතාවයන් සියලු දෙයක්ම දෙවියන් වහන්සේගේ කරුණාව අනුව මගේ වෘත්තීය ක්‍රියාවලියෙන් සපයන නිසා මට දෙවියන් වහන්සේගේ සෙනගකින් මූල්‍ය විශ්වාසගෙන යාමට අවස්ථාවක් අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා සහෝදර සහෝදරනී මුලා කිරීමේ සීමාවක් එනවා. කවදා හරි දෙවියන් වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කරන වෙන ප්‍රකාශ වෙන විට මේ වංචාකාරයන් දෙවියන් වහන්සේ ඉදිරියේදී ප්‍රකාශ වෙනවා. ඒ නිසා සහෝදර සහෝදරිනී අපි නිරන්තරයෙන්ම මේ දෙවියන් වහන්සේගේ තෝරාගත්තා වූ සෙනගට සභාවට දෙවියන් වහන්සේගේ සත්‍ය වචනය ප්‍රකාශ කරමින් නිරන්තරයෙන් ඉදිරියට ගියේ. දෙවියන් වහන්සේ මේ අපි ඉන්නා වූ රටේ බෞද්ධ
පරිසරයක් තුළ බෞද්ධ ජනතාවක් ජීවත් වෙන අනිකුත් හින්දු සහ අනිකුත් ආගම්වල ජනතාව ජීවත් වෙන මේ රටේ මම කිසිම ආගමක සම්බන්ධයක් නැහැ. කිසිම ආගමක් වෙනුවෙන් පෙනී සිටින්නෙත් නැහැ. ආගම ප්‍රචාරය කරන්නෙත් නැහැ. ආගමක් උදෙසා යම් කිසි බඳවා ගැනීම කිසිම බලාපොරොත්තුවක් සායල්ලයක් නැහැ. නමුත් මම දෙවියන් වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කරන සදී පැහැදී සිටිනවා. සත්‍ය ඉදිරිපත් කිරීමට සදී පැහැදී සිටිනවා. ඒ සත්‍ය මා තුළ ජීවත් වෙන නිසා. සත්‍යයෙන් මම ජීවත් වෙන නිසා. සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේ මේ අවස්ථාව අපිට දීලා තියෙන්නේ. මේ ලෝකයේ මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ ඒක ඉබේම සිදුවන දෙයක් නෙමෙයි. මේට යම් කිසි ක්‍රියාවලියක් සිදු වෙලා තියෙනවා. ඒ ක්‍රියාවලිය නොයෙකුත් සන්ධිස්ථානවල ගමන් මාර්ගයේ සන්ධිස්ථානවල සිදුවීම් තමයි මේවා. අද මිනිස්සුන්ගේ බය වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම දකිනවා විශේෂයෙන්ම සමහර ක්‍රිස්තියානි නිකාය මේ වැක්සින් එක ලබා ගන්න බයක් තියෙනවා. මම ගිය සතියේ කිව්වා වගේ මේ වැක්සින් එක ලබා ගන්න බය වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ එකක් කියනවා. ඒගොල්ලෝ මේ වැක්සින් එක ගත්තොත් එහෙම ජානමය විකෘත වීමක් සිදු වෙනවා කියලා. ඒ පිළිබඳව උන්ට තියෙන අවබෝධය ඉතාමත් ලාමකයි. උන් විද්‍යාඥයන් නෙවෙයි, වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රබලයන් නෙවෙයි. නමුත් සාමාන්‍ය මිනිස්සු මෙවැනි බයවීමක් ඇතිලා තියෙන උන්ට ජානමය වෙනස් විකෘත වීමක් සිදු වෙයි. මාගේ මිත්‍රයෙක් ළඟදී කිව්වා මම ගන්නෑ වැක්සින් එක. ඉස්සරහට ජානමය විකෘත වීමක් සිදු වෙයි මම මේ වැක්සින් එක ගත්තොත්. මම ඔහුගෙන් ඇහුවා කවද මේක වෙයිද කියලා වාට. එම් ගත්තොත් අවුරුද්දකින් අවුරුදු දෙකකින් පහකින් මම කිව්වා අද වාට මේ වෛරස් එක වැදිලා ඒකින් වාට ලොකු ප්‍රශ්නයක් ඇතිලා වාට අද මරණය අත්දැක්කොත් එහෙම අවුරුද්දක්වත් අවුරුදු පහක්වත් ඉන්නවත් නැහැ ඒ ජානමය විකෘත වීමක් සිදු. එවැනි ලාමක සිතුවිල්ලකින් හුඟක් මිනිස්සු සහෝදර සහෝදරි මා පෙර කිව්වා වගේම අපිට ජානමය විකෘත වීමක් සිදු වුණේ පටන් ගැනීමේදීම. ආදම්ගේ වැටීමත් සමග සෙත්ගේ පරම්පරාව කායින්ගේ පරම්පරාව සමග මිශ්‍ර වීමේදී උප්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ එතා තමයි අපේ ජානමය විකෘත වීමක් සිදු වුණේ. අපේ DNA එකට ඒ ජානමය විකෘත වීම තුලින් යක්ෂයා සම්පූර්ණයෙන්ම මිනිස්සයා පාලනය කිරීමට ගත්තා. යක්ෂයා මිනිස්සයාව සම්පූර්ණයෙන්ම නපුරට යොමු කළා, නපුරෙන් පාලනය කළා. සහෝදර සහෝදරිනි, මතක ඇති කොහොමද අර ඇමරිකාවේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකට මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ප්ලේන් වලට ගිහිල්ලා ඒ ප්ලේන් වල පයිලට් කූඩුවට ගිහිල්ලා පයිලට්ව මරලා දාලා ඒක ප්ලේන් අරගෙන ඒ ප්ලේන් ගිහිල්ලා අර ලොකු ගොඩනැගිලි වලට වද්දලා ඒ ගොඩනැගිලි විනාශ කළා, විනාශයක් ඇති කරේ. එවැනි පුද්ගලයන් එසේ කරේ උන්ට ජානමය විකෘත කිරීමට වෛරස් එක වැක්සින් එකක් ගහලා තියද්දිද නෑ. ඔවුන්ගේ මනස ත්‍රස්තවාදී බවට පත් වුණේ කොහොමද? බ්‍රේන් වොෂ් එක ඇති වුණේ කොහොමද? එවිට මෙවැනි ප්‍රත්‍යක් තිබෙත් නැහැ. වැක්සින් එකක් තිබ්බ, වෛරස් එකක් තිබෙත් නැහැ, වැක්සින් එකක් තිබෙත් නැහැ. එමනම් එවැනි පුද්ගලයෝ එවැනි විදිහට මනුස්ස ඝාතනයකට යම්කිසි කණ්ඩායමක් මෙහෙව්වේ කොහොමද? තරුණ අධ්‍යාපනයේත් කණ්ඩායමක් ත්‍රස්තවාදී විදියට හැසිරලා එවැනි ප්ලේන් ධාවනය කරලා
ඒ බිල්ඩින් ගිහිල්ලා විනාශ කළා අතිවිශාල සෙනඟක් මාරණයට පත් කරේ ඔවුන්ට එවැනි ජානමය විකෘතිවීමක් තිබිලා තිබ්බද? ජානමය විකෘතිවීම තිබුණේ සහෝදර සහෝදරනි අවුරුදු 6000කට ප්‍රථමයෙන්. අවුරුදු 6000කට ප්‍රථමයෙන් ජානමය විකෘතිවීමක් මනුස්සයා තුළ සිදු වුණා. ඒ නිසා තමයි නපුරෙන් සිටින්නේ, නපුරු බලාපොරොත්තු වෙන්නේ, නපුරෙන් කරන්නේ නපුරු හැම දෙයක්. පාපිෂ්ඨත්වය අපේ ලේ තුළ තිබෙන බවට ඒ සිදු වුණා. එමෙන්න සහෝදර සහෝදරනි මේ ජානමය විකෘතිවීමක් වෙනවා කියලා බයක් වෙනවා කියන්නේ ඒක මහා බොරුවක්. මොකද ජානමය විකෘතිවීම මේ වෙලා ඉවරයි මනුස්සයාට. ඊට වඩා තවත් බාන ජානමය විකෘතිවීමක් වුණා මනුස්සයා ඕන විදියට හරව ගන්න පුළුවන්. ඕන මනුස්සයෙක්. හොඳ මනුස්සයෙක් නරක කරලා ගන්න පුළුවන්. හොඳින් හිතන කෙනෙක් ඕන ලාවට එයාව අයින් කරලා බයක් කරලා එයාව මේ අර මේ මනස බ්‍රේන් වොෂ් කරලා ගන්න පුළුවන්. හොඳ අහිංසක මිනිස්සෙක් ත්‍ස්තවාදී කරලා ගන්න පුළුවන්. ඉන්ජෙක්ෂන් එකක් ගහලා නෙමෙයි, වැක්සින් එකක් ගහලා නෙමෙයි. ඒ වාට ඒ ජානමය විකෘතිම හටකරගෙන තිබ්බ නිසා මුලින්ම. සමහර කට්ටිය කියනවා මේක මේ මුර්ගයාගේ සලකුණ තියෙනවා කියලා. Mark of the beast. ඒ නිසා අපි මේක ගන්න නැහැ කියලා. ඒකත් වැරදි විදිහට වටහා ගැනීම. මුර්ගයාගේ සලකුණ මේ වැක්සින් එකකින් ගන්න බෑ. මුර්ගයාගේ සලකුණ අරගත්ත කට්ටිය මිලියන 1000 ගණනක් ඉන්නවා දැනට. මුර්ගයාගේ සලකුණින් වහලුම් බවට පත් 1000 ගණනක් මේ ලෝකේ අපි දකිනවා. මුර්ගයාගේ සලකුණ තියෙන කට්ටිය අපි දකිනවා. නමුත් මේ වැක්සින් එකේ මුර්ගයාගේ සලකුණ ලබා ගන්න නැහැ කියන එක ඉතාමත්ම නැවත වාරයක් මේ මුලා කිරීම. ඒ නිසා මේ වැනි මුලා කිරීම අද සිදු වෙනවා. මුලා කිරීම සිදු වෙන නිසා තමයි හුඟක් සමහර ජනතාව මේ වැක්සින් එක ගන්නෑ. සහෝදර සහෝදරියනි මේ වෛරසය මනුෂ්‍ය විසින් නිර්මාණය කරපු දෙයක්. වුහාන් නගරයේදී සබා ධර්මයේ වලින් ඇතුළු දෙයක් නෙමෙයි මේක. සතෙක්ගෙන් ඇතුළු දෙයක් නෙමෙයි. මනුෂ්‍ය විසින් ඒ මනුෂ්‍යව සම්පූර්ණයෙන්ම පාලනය කිරීම උදෙසා ඒ මනුස්ස යුද මේකට කියනවා බයොලොජිකල් වෝස් කියලා. අන්න ඒ ජාත්‍යන්තර ග්ලෝබල් ඩොමිනන්ස්, ඒ කියන්නේ ජාත්‍යන්තර බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියක තමයි අද සමහර රටවල් නියැලලා සිටින්නේ. ඇමරිකාව, රුසියාව, චීනය, ඒ වගේම මැද පෙරදිග සමහර රටවල් මේ ජාත්‍යන්තර ප්‍රබලත්වය ලබා ගැනීම උදෙසා නොයෙකුත් දේවල් සිදු කරනවා. අන්නේ සිදු කිරීමේ ක්‍රියාවලියේ එක සිදුවීමක් තමයි මේ වෛරසය එළි දැක්වීම. මේ වෛරසය වවුලාගෙන් ඇති වුණු වෛරසයක් නෙමෙයි. මේ වෛරසය මිනිස්සයා විසින් නිර්මාණය කළා. මිනිස්යාව ඒ ජාත්‍යන්තර මට්ටමේ බලය සම්පූර්ණ මේ බලය ප්‍රචලිත කරගෙන බලය අත්දැකීමට බලය තහවුරු කර ගැනීමට මේ ක්‍රියාවලිය සිදු කරනවා. ඒ නිසා මේ වැක්සින් එක තුලින් සිදු වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණය වැඩිවීම තමයි. මොකද මේ වැක්සින් තුලින් වුන් ඒ ජාත්‍යන්තර මට්ටමේ අවශ්‍ය කරන ලාභය මූල්‍යමය ලාභය මේ ආතර ලබා ගන්න. ඉතින් හිතා මේ රටවල් පහකින් මේ වැක්සින් එක අද ඉදිරිපත් කළා තිනවා. ඇමරිකාවේ මොඩර්නා සහ ෆයිසර්, යුරෝපයේ ඇස්ට්‍රාසෙනිකා, රෂ්‍යාවේ ස්පුට්නික් චීනයේ තියෙන්නේ සයිනෝෆාර්ම්. තුන සහෝදර සහෝදරියනි මේ තුලිනුත් බලන්නේ ඒ
ජාත්‍යන්තර බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය. මෙන්න මේ බලය තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියේ අහිංසක ජනතාව ඔවුන් කොටස්කරුවන් කළා. මේ දේ සිදුවෙන බවට දෙවියන් වහන්සේගේ වචනේ පැහැදිලිව සඳහන් වෙනවා. එදා ඉඳන් දෙවියන් වහන්සේ පටන් ගත් දවස් ඉඳන්ම මනුෂ්‍යගේ වැටීමත් සමගම නපුරෙන් සිටීම, නපුර ක්‍රියාත්මක කිරීම, නපුරෙන් බාධ ඉදිරියට යාම අද දකින්න සහෝදර සහෝදරිනි. බලන්න සහෝදරි, ලෝකයේ හැම රටකම නොයෙකුත් ප්‍රශ්න ඇෆ්ගනිස්තානයේ වෙන්න පුළුවන්. ඇෆ්ගනිස්තානයේ ප්‍රශ්නේ මූලිකයා කවුද? ඒ ප්‍රශ්නය ඇති කරේ කවුද? ජාත්‍යන්තර ප්‍රබලයන්. රුසියාව, ඇමරිකාව. එවැනි ඔවුන්ගේ යුද රංගපිටි බවට පත් කරගෙන අහිංසක ජනතාව විනාශයට පත් කරනවා. මේක දෙවියන් වහන්සේගේ වචනයට අනුව මේ ක්‍රියාවලිය සිදු වෙනවා. ඉදිරියේදී මා බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ සාකච්ඡා කරන්න. සහෝදර සහෝදරිනි, මේ පණිවිඩයේ විශේෂයෙන් අපි ගේන්නේ දෙවියන් වහන්සේගේ සත්‍ය ස්වභාවත්, සත්‍ය මනමාලයත් නිසා. ඒ නිසා දෙවියන් වහන්සේගේ ජනතාවට මේ ලෝකේ ඉන්න සිදු වෙලා තියෙනවා. අපි මේ ලෝකේ ඉන්නකම්, අපි මේ ලෝකේ ජීවත් වෙනකම් අපිට මේ ලෝකේ ආහාර පාන අනුභව කරන්න වෙනවා. වාසස්ථානවල සිටින්නට වෙනවා. වාහනවල යන්න වෙනවා. ඇඳුම් පැළඳුම් අඳින්න වෙනවා. මේ ලෝකේ ඉන්නවා. We are in the world. මේ ලෝකේ අපි ඉන්නවා. නම් අපි මේ ලෞකික නැහැ. ලෞකිකත්වය අපි තුල නැහැ. We are in the world, not of the world. අපි මේ ලෝකේ තුල සිටිනවා. නමුත් මේ ලෝකේ පුද්ගලයෝ නෙමෙයි. ඒ නිසා තමයි අපිට පීඩනයක් සමහර වෙලාවට එන්න පුළුවන් ලෝකෙ තුලින්. නමුත් ඒ පීඩනය ජය ගැනීම දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම අපිට අවශ්‍ය කරන දෙවියන් වහන්සේගේ දිව්‍යමය බලය, ශක්තිය, ඥානය නිරන්තරයෙන්ම දෙනවා. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි, මම නිරන්තරයෙන්ම නිර්භයව දෙවියන් වහන්සේගේ සත්‍ය තුල ජීවත් වෙන්නේ. සත්‍ය තුල නැගී සිටින්නේ. ඒ කාටවත් හොරකම් කරන්න බෑ. කාටවත් පල්ලෙහාට දාන්න බෑ. සත්‍ය මගෙන් හොරකම් කරන්න බෑ. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි, මේ අවස්ථාව වෙන විශේෂයෙන් වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ වචනේ සත්‍ය අප තුළ අන්තර්ගත වීමයි. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි, අපි මේ දෙවියන් වහන්සේගේ සෙනඟට අවශ්‍ය කරන සත්‍ය වචනය ප්‍රකාශ කරන්න නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටිනවා. අද ක්‍රිස්තියානි ආගම කියන්නේ සම්පූර්ණ මුලාවෙන් මුලාවට ගෙනියන කටයුත්ත. මේ ක්‍රිස්තියානි නිකායන් තුල තියෙන්නේ ක්‍රිස්තියානි දෙවියන් වහන්සේගේ දිව්‍යමය වචනයට සරිලන ගැන්වීම නෙවෙයි. මනුෂ්‍යව වහල්භාවයට පාත් කරලා මනුෂ්‍යය තුලින් ලාභයක් උපයීමේ ආගමික බලාපොරොත්තු තමයි මේ ක්‍රිස්තියානි නිකායවල තියෙන්නේ. ඒ තමයි දෙවියන් වහන්සේගේ මේ නිර්මල වූ මුදවා ගැනීමේ කටයුත්ත ඊ타ත්ම අති උතුම් කටයුත්ත. ඒ අති උතුම් කටයුත්ත ආගමත් තුලින්, ක්‍රිස්තියානි ආගම තුලින්, ආගමික සංවිධානයක බැඳීමෙන්, ආගමික චාරිත්‍රවාදිත කිරීමෙන් ඒ නිදහස, ඒ ජයග්‍රහණය ලබා ගන්න බෑ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තුලින් අපිට මේ නිර්මල වූ පූජාවත් තුලින් අපිට මුදවා ගැනීමේ කටයුත්ත ක්‍රියාත්මක කරේ. ඒ මුදවා ගැනීමේ කටයුත්ත තුලින් තමයි සහෝදර සහෝදරිය අපි අද මේ සත්‍ය වචනය ශ්‍රවණය කිරීමට අපිට දෙවියන් වහන්සේ අවස්ථාව ලබා දීලා තියෙනවා. දෙවියන් වහන්සේගේ සත්‍ය වචනය අසන්ට ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ පිරිසුදු මනමාලියට සහ සුද්ධ වූ ස්වභාවයට පමණයි.
අනික කට්ටිය මේ වචනය ඇසීමට සැදී පැහැදී නැහැ. කැමැත්තක් නැහැ. ඔවුන්ට අවශ්‍ය යම්කිසි කෙටි කාලීන ආශිර්වාදයක් ලබාගෙන ඉදිරියට යාම. ද්‍රව්‍යමය ආශිර්වාදයක් ලබාගෙන ඉදිරියට යාම. ඒක තමයි ආගමකින් සිදුවෙන්නේ. හැම ආගමක් තුලම සිදුවෙන්නේ ඒක තමයි. එවනම් සහෝදර සහෝදරිනි අපි නිරන්තරයෙන්ම කතා කරන්නේ අද දෙවියන් වහන්සේගේ මේ වචනේ මම ගිය සතියේ කිව්වේ මේ දෙවියන් වහන්සේගේ වචනය පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම ලියා දුන්නා වූ වචනේ දෙවියන් වහන්සේ ලියා දුන්නා වූ වචනේ ඒ වචනේ තුල අපගේ මුදවා ගැනීමේ සම්පූර්ණ සැලැස්ම මුදවා ගැනීම තුල දෙවියන් වහන්සේගේ කැමැත්ත සිදු වෙලා තියෙනවා. සිදු වෙමින් ප්‍රකාශ කරනවා. සහෝදර සහෝදරනි මේ විශ්වයේ මැව්වා වූ අපේ මහෝත්තම දෙවියන් වහන්සේ මේ විශ්වය පාලනය කරන්නා වූ මේ විශ්වය පරවන්නා වූ ඒ මහෝත්තම සර්ව බලධාරී සර්ව ව්‍යාප්ත සර්ව ඥානවන්ත දෙවියන් වහන්සේ විශ්වයේ කොටසක් නෙමෙයි. මැවිල්ලේ කොටසක් නෙමෙයි. සෝභා ධර්මයේ කොටසක් නෙමෙයි. ඊට ඉහළින් සිටින්නේ. මේ දවස්වල මම හුඟක් දේවල් විශ්වය පිළිබඳ අවබෝධ කරගෙන ඉගෙන ගනිමින් සිටිනවා. ළඟදී මම සමහර මේ ගැලැක්සිස් මොකද මේ විශ්වය තුල ගැලැක්සිස් ට්‍රිලියන 2ක් පමණ තියෙනවා. අපේ පෘථුවිය සම්බන්ධ වෙන්නේ මිල්කි වේ කියනා වූ අතිවිශාල ගැලැක්සි. ඒ ගැලැක්සියේ මිල්කි වේ කියනා වූ ගැලැක්සියේ අත්තක් තියෙන ඔරියන් කියලා ඒකේ කොටසක් තමයි අපේ සෝලාර් සිස්ටම් එක. ඒ කියන්නේ අපේ ග්‍රහලෝක මණ්ඩලය ආයත් වෙන්නේ. අපේ ග්‍රහලෝක මණ්ඩලය තුල ග්‍රහලෝක 10ක් තියෙනවා ප්ලූටෝ සමග. ප්ලූටෝ ගත්තේ නැත්නම් ප්ලූටෝ තමයි කුඩාම ග්‍රහලෝකය. කුඩාම ග්‍රහලෝකේ ප්ලූටෝ අයින් කරොත් එහෙම මර්කරි. ඒ ග්‍රහලෝක අතරේ 10ක් තුලේ තියෙනවා නම් අපි විශාලත්වයෙන් 6 වෙනි ග්‍රහලෝකයේ බවට පත් වෙනවා. ඒ කියන්නේ පෘථුවිය. ග්‍රහලෝක 9ක් තියෙනවා නම් විශාලත්වයෙන් අපි 5 වෙනි තත්ත්වයට පෘථුවිය. ජුපිටර් සහ සැටර්න් අතිවිශාලයි. එහෙමනම් මේ අපිට හිතා ගන්න පුළුවන් සහෝදර සහෝදරිනි මේ අපි ඉන්නේ ඊටාත්ම ප්‍රබල අතිවිශාල දැවැන්ත ගැලැක්සියක් වන මිල්කි වේ කියනා වූ ගැලැක්සිය අත්තක ඔරියන් කියනවා. ඒත්තු තමයි අපගේ මේ ග්‍රහලෝක මණ්ඩලයේ පිටා තිබෙන්නේ. ග්‍රහලෝක මණ්ඩලයත් අතිවිශාලයි. මම හිතන්නේ පෘථිවිය මෙන් 10 ගුණයක් විශාලයි ජුපිටර් සහ සැටර්න් කියනා වූ ග්‍රහලෝක. හිතා ගන්න පුළුවන් නේ. එතකොට මේ ගැලැක්සිස් ට්‍රිලියන 2ක් මේ විශ්වය තුල තියෙනවා. ඒතර හිතා ගන්න පුළුවන්ද කොච්චර විශාලද කියලා මේ විශ්වය. අවුරුදු බිලියන 14ක් පරණ විශ්වය. ජාතක ඉතිහාසයක් තියෙන විශ්වය. දෙවියන් වහන්සේ විසින් මේ නිර්මාණය කරපු විශ්වය. දෙවියන් වහන්සේ ඒකේ කොටසක් නෙමෙයි. දෙවියන් වහන්සේ ඊට ඉහළින් සිටිනවා. ඊට ඉහළින් සිටින දෙවියන් වහන්සේ මේ විශ්වය පුරවන්න පුළුවන්. මගේ හදවත පුරවන්න පුළුවන්. මාව පුරවන්න පුළුවන් දෙවියන් වහන්සේ ආත්මය. දෙවියන් වහන්සේ ආත්මයක් නිසා තමයි සහෝදර සහෝදරිනි පැහැදිලිව කිව්වේ දෙවියන් වහන්සේ නමස්කාර කරන්න ඕන ආත්මයෙන් සහ සත්‍යයෙන් පමණයි. සමහර මිනිස්සු ක්‍රිස්තුස් එක එක අඩයාලම් සලකුණු තබාගෙන ඔවුන් ඒවට ගෞරවය කරන නමස්කාර කරනවා. ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මැරුණට කුරුසේ කියන්නේ ක්‍රිස්තියානි මුදවා ගැනීමේ අඩයාලම නෙමෙයි. මුදවා ගැනීමේ අඩයාලම කුරුසේ නෙමෙයි සහෝදර සහෝදරිනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ කුරුසේ කියන දෙය යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රථමයෙන් තිබ්බ දෙයක්. ඒක බැබිලෝනියානු අධිරාජ්‍ය සමග සැටන සලකුණක්. ඒ නිසා කුරුසියවත්
ඒ අදාළ සලකුණු ක්‍රිස්තියානි දෙවියන් වහන්සේගේ මුදවා ගැනීමේ ක්‍රියාවලියට නතු වෙන්නේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේගේ වචනය බයිබලයේ සුද්ධ බයිබලයේ ලිව්වා වූ වචනේදී ලිව්වා වූ ප්‍රකාශ කළා වූ වචනය. ඒ වචනය තුල පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම තියෙනවා. ඒ පරණ ගිවිසුම තුල අලුත් ගිවිසුම හැඟවිලා තියෙනවා. අලුත් ගිවිසුම තුල පරණ ගිවිසුම එළිදරව් වෙනවා. ඒ හැම දෙයක්ම සිදු වෙන්නේ අපගේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ එළිදරව් කතාන්දරය සහ ඒ එළිදරව් සම්බන්ධ වන ක්‍රියාවලියට අපිව නතු කර ගැනීමට. සහෝදර සහෝදරිනි, විශ්වයේ කාලයත් සමග ගත කරන සසඳන කල අපි ඉන්නා වූ කාලය ඉතාමත්ම සුළු කාලයක්. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ උපත මරණය සහ නැවත නැගිටීමේ කාලයත් මේ කාලයත් අවුරුදු 2021යි දැනට. නමුත් ඊට ප්‍රථමයෙන් ආදම්ගේ කාලයත් සමග ගත අවුරුදු 4000ක් තියෙන. ඒ කියන්නේ අපේ මුළු මනුෂ්‍ය ශිෂ්ටාචාරය, මනුෂ්‍ය ඉතිහාසයට අවුරුදු 6000ක පමණ ඉතිහාසයක් තියෙනවා. නමුත් අපේ පෘථිවිය සහ අපේ මේ විශ්වයට අවුරුදු බිලියන 14ක ඉතිහාසයක් තියෙනවා. අවුරුදු බිලියන 14ක ප්‍රථමයෙන් තමයි දෙවියන් වහන්සේ මේ විශ්වය නිර්මාණය කළා. ඒ පළමු මැවිල්ල තමයි මනුෂ්‍යයා නෙවෙයි දේව දූතයන්. ඒ දේව දූතයන් මේ විශ්වය බාර දීලා තිබ්බා. මේ විශ්වයේ විශේෂයෙන්ම අපේ ග්‍රහ ලෝක මණ්ඩලය, අපට අදාළ වූ ග්‍රහ ලෝක මණ්ඩලය, ඒ දෙවියන් වහන්සේ විසින් මැව්වා වූ දිව්‍යමය දේව දූතයන් හට ඒ දේව දූතයන්ගේ අග්‍ර දේව දූතයා වන ලුසිෆර්, ඉතින් තමයි උට ලුසිෆර් කියන නම තිබ්බේ. ඒකේ තේරුම තමයි පටන් ගැනීමේ පුත්‍රයා, son of the beginning. එනිසා සහෝදර සහෝදරනි, ඒ ලුසිෆර්ගේ වැටීමත් ආදම්ගේ වැටීමත් තුලින් පාපය මේ ලෝකේ ප්‍රකාශ වෙලා තියෙනවා. පාපිෂ්ඨත්වය, නපුරත්වය, ඒ කිලිටි භාවය, ඒ දුෂ්ටත්වය අද මේ ලෝකේ ප්‍රකාශ වෙලා තියෙන්නේ ලුසිෆර්ගේ වැටීම ප්‍රථමයෙන්, දෙවනුව ඒ ලුසිෆර් හරහා ආදම්ගේ වැටීම තුලින්. ඒ නිසා ආදම් තුල දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ දිව්‍යමය පුද්ගලයන් නැති වෙලා ගියා. ඒ නැති වෙන පුද්ගලයන් නැවත වාරයක් මුදවා ගැනීමේ ක්‍රියාවලියකට තමයි දෙවියන් වහන්සේ විසින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශයම සිදු කළේ. යේසුස් වහන්සේ කියන්නේ යේසුස් වහන්සේගේ ඉපදීම වෙල දෙවියන් වහන්සේගේ ඉපදීමක් නෙවෙයි. දෙවියන් වහන්සේට ඉපදීමක් නැහැ, මරණයක් නැහැ, අවසානයක් නැහැ. දෙවියන් වහන්සේට පැවැත්මක් පමණයි තියෙන්නේ. ඒ තමයි දෙවියන් වහන්සේ මෝසස්ට කිව්වම තමයි පැවැත්මක් තියෙන ස්වාමීන් වහන්සේ. I am that I am. I am that I am. පැවැත්මක් තියෙන ස්වාමීන් වහන්සේ. ඒ නිසා දෙවියන් වහන්සේ ආත්මයක්. දැන් අපි ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙ ඉපදුනා මනුෂ්‍ය පුත්‍රයෙක් හැටියට, සම්පූර්ණ මනුෂ්‍ය දේව පුත්‍රයෙක්, දිව්‍ය පුත්‍රයෙක්, දේව පුත්‍රයෙක්, නමුත් මනුෂ්‍ය පුත්‍රයෙක්. දෙවියන් වහන්සේ ඉපදීමක් නෙවෙයි. දෙවියන් වහන්සේගේ ආත්මය ඌට පරිපූර්ණ වුණේ ඔව් ජෝර්ඩාන් නදියේ ඒ බෞස්මය ලබා ගත්තාම යොහාන් බෞස්පති. ඉතින් පටන් දෙවියන් වහන්සේගේ සුද්ධාත්මය ඌ තුල ක්‍රියාත්මක වුණා. නමුත් ඔහු දෙවියන් වහන්සේගේ ආත්මය කර්ණ කොටගෙන මාරියාගේ කුස තුල කුස ගත්තා. පිළිසිඳ ගත්තා. කුස තුල දරුවෙක් හැටියට පිළිසිඳ ගත්තා. ඒ නිසා මේ අවුරුදු 33ක් දක්වා ඔහු මේ ලෝකේ සිටියා.
අවුරුදු 30ක් දක්වා ඉඳලා අවුරුදු 3ක් දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ කටයුත්ත කරා ඒ නිර්මල පූජාව ඉටු කිරීම උදෙසා. ඔව් දෙවියන් වහන්සේගේ වාක්‍ය අනුව සුතුවිල්ල. ඔව් ප්‍රකාශ වූ දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වෙමු වුණා. නමුත් සහෝදර සහෝදරිනි අද හුඟක් නිකාවල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පින්තූරයක් කියලා තියක් තබාගෙන ඒකට নমස්කාර කරනවා. පාවුතුමා කිව්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිට්ටා. මට ජයග්‍රහණය දුන්නා. මා තුළ ජීවත් වෙනවා. නමුත් අපි එතුමාව මෙතෙන් පටන් මානසිකව දකින්නේ මානසිකව දකින්නේ මොකද ක්‍රිස්තුස් වහන්සේ පදුනා වාක්‍ය ප්‍රකාශ කරා පීඩා ලබා ගත්තා මරණය අත්දැක්කා මරණය නැගිට්ටා පළමුව මුදවා ගැනීමක් ලබා දුන්නේ පරණ ගිවිසුමේ සාන්තුවරයන්ට එතුමාගේ ලේඛනකට එනිසා දැන් මේ දක්වා එතුමා තාමත් ක්‍රියාත්මක වෙන්නේ මේ සම්පූර්ණ මුදවා ගැනීමේ ක්‍රියාවලිය නිමා කරා. මුදවා ගැනීමේ ක්‍රියාවලිය නිම කරාට පස්සේ එතුමාට දෙවියන් වහන්සේ විසින් දුන්නා වූ බලය නැවත වාරයක් එතුමා දෙවියන් වහන්සේ වෙතට ලබා දෙනවා. එතුමා කිව්වේ ස්වර්ගයේත් ඒ කියන්නේ විශ්වයේත් පෘථිවියේත් බලය දෙවියන් වහන්සේ එතුමාට දීලා දෙවියන් වහන්සේ දීලා. නමුත් ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නිමා කරාට පස්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එතුමාට ලබා දුන් බලය නැවත වාරයක් දෙවියන් වහන්සේ. ඒක තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ දෙවියන් වහන්සේ විසින් අපි වෙනුවෙන් කරපු විශේෂත්වයක් පිළිබඳව. බයිබලයේ සඳහන් වෙනවා විශේෂයෙන් සහෝදර සහෝදරිනි විශේෂ මංගල්‍යයන් පිළිබඳව. ඒ මංගල්‍යයන් ගැන දෙවියන් වහන්සේ මෝසස් තුමාට දුන්නේ ඊශ්‍රායල් ජනතාවට ඉදිරිපත් කළේ ඒ හැම මංගල්‍යයක් තුලම මංගල්‍ය කීපයක් තියෙනවා මංගල්‍ය හතක් තියෙනවා. යාවේ දෙවියන් වහන්සේගේ දිව්‍යමය මංගල්‍ය ඒ දිව්‍යමය මංගල්‍ය තුලින් ප්‍රකාශ වෙන්නේ දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ පටන් ගැනීමේ දෙවියන් වහන්සේ විසින් තෝරාගත් දෙවියන් වහන්සේගේ දිව්‍යමය පුත්‍රයන් මුදවා ගැනීම සැලැස්ම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය තමයි මේ මංගල්‍ය හතක් තියෙනවා. ඒ හතෙන් මංගල්‍ය හතෙන් සිදුවන්නේ ප්‍රකාශ වෙන්නේ දෙවියන් වහන්සේ කෙසේද කොයි ආකාරයේදීද දෙවියන් වහන්සේගේ සෙනඟ මුදවා ගැනීමේ ක්‍රියාවලියට අතු කරන්නේ. අපි කියවමු ලෙවි කතාවේ 23 වෙනි පරිච්ඡේදය. ලෙවි කතාවේ 23 වෙනි පරිච්ඡේදයේ එකේ ඉඳන් 4 දක්වා. ස්වාමීන් වහන්සේ මෝසස්ට කතා කොට කියනසේක් ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කොට මෙසේ කියපාන්ය. සුද්ධ සභා රැස්වීම කොට නුඹලා විසින් ප්‍රසිද්ධ කළ ස්වාමීන් වහන්සේගේ මංගල්‍ය නම් එනම් මාගේ නියම මංගල්‍යයක් මේවාය. සදවසක් වැඩ කරන්න පුළුවනය. ඒත් 7 වෙනි දවසේ ගෞරවමය නිවාඩුවේ සබත්ය. සුද්ධ සභා රැස්වීමක් නුඹලා කිසිම වැඩක් නොකරල්ලාය. ඒ නුඹලාගේ සියලු ව්‍යවස්ථාවල ස්වාමීන් වහන්සේ පැවති යුතු සබත්ය. ඒ නියම කාලවලට නුඹලා විසින් ප්‍රසිද්ධ කරන සුද්ධ වූ සභා රැස්වීම ස්වාමීන් වහන්සේ මංගල්‍යයන් මේවාය. ඒ නිසා සහෝදර සහෝදරිනි මෙතනදී දෙවියන් වහන්සේ මෝසස්ට කියනවා සුද්ධ සභා රැස්වීම කොට නුඹලා විසින් ප්‍රසිද්ධ කළ ස්වාමීන් වහන්සේගේ මංගල්‍ය නමගේ මාගේ නියම මංගල්‍යයන් මේවාය. මංගල්‍ය. ත්‍රි මංගල්‍යයන් පිළිබඳ ක්‍රියාත්මක කිරීමේදී 7 වෙනි දවස ගැන කියනවා. 7 වෙනි දවස පිරිසුදු සුද්ධ වූ දවසක් කියලා කියනවා. පැහැදිලිව කියනවා දවස් 6ක් නුඹලා
උඹලාගේ සේවය කරන්න ඕන, වැඩ කරන්න ඕන, වෘත්තිය කරන්න ඕන. නමුත් සත්වෙනි දවස සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ පිරිසුදු දවසක් බව නිවාඩුවේ ගෞරව සත්වෙනි දවසේ ගෞරවමය නිවාඩුවේ සබතක්. සුද්ධ සභාරස උඹලා කිසිම දෙයක් වැඩක් නොකරලා. එය උඹලාගේ සියලු වාසක ස්වාමීන් වහන්සේ පැවැත් වූ සබතක්. සබත්. දැන් සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේ ආදම්ම මැව්වේ පළමුව ආත්මිකව දෙවියන් වහන්සේගේ දිව්‍යමය පරිමාණයක. පෘථිවිය තුල නෙවෙයි. දිව්‍යමය පරිමාණයක. 6 වෙනි දවස්. 6 වෙනි දවස් කියන්නේ මේ පැය 24 දවස් නෙවෙයි. දෙවියන් වහන්සේ විසින් මේ විශ්වය නිර්මාණය කරාට පස්සේ නැවත වාරයක් මේ පෘථිවිය ඊ타ත්ම වියවු තත්ත්වයක තිබෙන පෘථිවිය නැවත වාරයක් පෘථිවිය යම් කිසි හොඳ පැවැත්මක් උදෙසා දෙවියන් වහන්සේ නැවත ක්‍රියාත්මක කිරීමට සූදානම් කරා. ඒ සූදානම් කරපු කාල පරිච්ඡේදය කොටස් 7කට එහෙම දවස් 7ක් කියලා සඳහන් කරනවා. ඒක පැය 24 දවස් නෙමෙයි, කාල පරිච්ඡේදයක්. එතකොට 6 වෙනි කාල පරිච්ඡේදයේදී තමයි දෙවියන් වහන්සේගේ පරිමාණයක දෙවියන් වහන්සේ ආදම්ව ආත්මිකව නිර්මාණය කරේ. ඒ නිර්මාණය කිරීමේදී ආදම් තුල ස්ත්‍රියත් සිටියා. එhmenan තමයි බයිබලයේ කියනවා 7 වෙනි දවසේ තුමා නිවාඩුවක් ගත්තා කියලා. එහෙනම් සබත් දවස්. දෙවියන් වහන්සේ නිවාඩුවක් අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේට වෙහෙස මහන්සි වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට නිින්ද යන්නේ නැහැ. නිදි ගත නැහැ. නිදි වරක් ඉන්නේ අපිට වගේ. දෙවියන් වහන්සේ ජීවමානයි. දෙවියන් වහන්සේ පැවැත්මක් තියෙන. දෙවියන් වහන්සේ කියනවා ඊශ්‍රායල් දෙවියන් වහන්සේ නිදි වරක්වත් නිදි ගතියක්වත් එන්නේ නැහැ කියලා. නමුත් එදා දෙවියන් වහන්සේගේ මැවිල්ල දෙවියන් වහන්සේ 7 වෙනි දවසේ දෙවියන් වහන්සේගේ වාක්‍ය තුල දෙවියන් වහන්සේගේ වාක්‍ය තුල දෙවියන් වහන්සේගේ අනපනත් තුල දෙවියන් වහන්සේගේ නීති තුල දෙවියන් වහන්සේගේ නීති මේ විශ්වය තුල නීති මාලාවක් තියෙනවා. මේ විශ්වය ක්‍රියාත්මක වෙන්නේ සහෝදර සහෝදරනි මේ විශ්වය තුල දෙවියන් වහන්සේ විසින් ඇති කරා වූ නීති මාලාවක් තියෙනවා. ඒ නීති දකින්න මේ ලෝකෙ තුල නීති තමයි මිනිස්සුව කඩන්නේ. විශ්ව නීති කඩන්න බෑ. ඒක දෙවියමය දෙවියන් වහන්සේ විසින් ඇති කරා වූ නීති. විශ්වය තුල තියෙනවා. ඒක දකින්න බෑ. නමුත් ඒක ක්‍රියාත්මක වෙනවා. ගුරුත්වාකර්ෂණය නීතියක්. උඩ ඉඳන් කවුරුහරි පැන්නොත් එහෙම බෙමර වැටෙනවා. ඒක නීතියක්. ඒ වගේම සහෝදර සහෝදරී මේ විශ්වය තුල යම්කිසි ගණිතමය සූත්‍ර ක්‍රියාත්මක වෙනවා. ගණිතමය සූත්‍ර. ඒ නිසා තමයි මේ විශ්වය ඊ타ත්ම අලංකාර ලෙස ඊ타ත්ම සලස්මක් අනුව ඊ타ත්ම සංකීර්ණ ලෙස පාලනය වීමක් සිදු වෙනවා. ඒ තුල යම්කිසි වියෝල් වීමක් නැහැ. යම්කිසි confusion එකක්. යම් කිසි දෙයක් හැම විදියටම සරල ලස්සන ලෙස සිදු වෙන ස්ථානයක් තමයි විශ්වය. ඒ සිදු වෙන්නේ ඒ විශ්වය තුල තියනා වූ ඒ ගණිතමය සූත්‍ර පමණක් නෙවෙයි, ඒ විශ්වය තුල තියනා වූ ඒ අදෘශ්‍යමාන නීති. එhmenan දෙවියන් වහන්සේ විසින් මේ 7 වෙනි දවසේ මේ මුළු විශ්වයම රඳා පැවැත්වුවේ මේ විශ්වයේ ක්‍රියාවීම විශ්වයේ තියනා වූ හැම දෙයක්ම අභ්‍යවකාශයේ තියනා හැම දෙයක්ම විශ්වය තුළ තියනා වූ ඒ ගැලැක්සිස් ග්‍රහලෝක මණ්ඩල තාරකා හිරු ඒ හැම දෙයක්ම ක්‍රියාත්මක වීමට යම්කිසි නීති තියෙනවා, විශ්වගත නීති. ඒ වගේම ඒ හැම දෙයක්ම ක්‍රියාත්මක වීමේදී ගණිතමය සූත්‍ර මාලාවක් තියෙනවා. ඒ හැම සූත්‍ර මාලාවක්ම ක්‍රියාත්මක කරන්නේ දෙවියන් වහන්සේගේ
කැමැත්තට සැලැස්මට දෙවියන් වහන්සේගේ බලාපොරොත්තු. දෙවියන් වහන්සේගේ වාක්‍යයට අනුව. ඒ නිසා තමයි බයිබල් ඉස්හාන කරන්නේ ගීතාවලිය 119:89 වගන්තිය කියන්නේ මොකද්ද? ගීතාවලිය 119 සමහර වෙලාවට මේ බයිබලයේ සිංහල ඒ කියන්නේ ට්‍රාන්ස්ලේෂන්ස් වල වැරදි විදියට මේක තමයි ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ. නමුත් අපි බලමු. විශේෂයෙන්ම ගීතාවලියේ මෙදී 119:89 ස්වාමිනී සදාකාලට මොගේ වචනේ ස්වර්ගයේ පිහිටා. ඒ කියන්නේ විශ්වයේ සදාකාලයට ඔබගේ වචනේ විශ්වයේ පිහිටා තිබේ. ඒ කියන්නේ forever, O Lord, thy word is settled. ඒ කියන්නේ ඒ විශ්වයේ තියෙන වචනේ තුල තමයි මුළු විශ්වයම එල්ලලා තියෙන්නේ, රඳා පවතින්නේ. ඒ දෙවියන් වහන්සේගේ වචනේ තුල අන්තර්ගත වෙලා තියෙන නීති මාලාවක්, ගණිතමය සූත්‍ර මාලාවක්. අන්න එවැනි දේවල් වලට අනුව තමයි මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මෙතනදී කිව්වේ එවැනි සලස්මක් අනුව ක්‍රියාත්මක වීමට නම් දෙවියන් වහන්සේගේ වචනේ කිව්වේ අපේ කාල පරිච්ඡේදය අපිට දැන් හැම දෙයක්ම සිදු වෙන්නේ යම්කිසි චක්‍රාකාරව කියන්නේ සයික්ලික්. චක්‍රාකාරව චක්‍රේ කරනවා කියන්නේ වක්‍රාකාරය. චක්‍රාකාරවත් වක්‍රාකාරවත්. ඒ පෘථිවිය වක්‍රය ගෝලයක්. ගෝලීය වක්‍රයක්. ඒ නිසා තමයි එතුමා කියන්නේ පළමු දවස පළවෙනි මේ සත්වෙනි දවස දෙවියන් වහන්සේගේ නීතිවල දෙවියන් වහන්සේගේ සුද්ධෝ ඒ සූත්‍රව තුල තමයි මුළු විශ්වයම ක්‍රියාත්මක වෙන්නේ. එමනම් දෙවියන් වහන්සේගේ ජනතාවට ඉස්රායල් ජනතාවට කියන නුඹලාගේ මුදවා ගැනීමේ කටයුත්ත ක්‍රියාත්මක වීම උදෙසා මේ දෙවියන් වහන්සේ දුන්නා වූ මංගල්‍යයන් පිළිබඳ සඳහන් කරන්නේ මංගල්‍යයන් තුල සඳහන් වෙන්නේ දෙවියන් වහන්සේගේ නීතිමාලාව තුලින් සූක්ෂම ගණිත සූත්‍ර තුලින් දෙවියන් වහන්සේ අපේ මුදවා ගැනීම සම්පූර්ණ කර යුතු විදිය තමයි. ලෙවි කතාවේ 23 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්ති ඉඳන් මේවාය පළමුවෙනි මාස 10 වෙනි 4 වෙනි දන ස්වාමීන් වහන්සේගේ පාස්කුව වේ. පාස්කු මංගල්‍යය තමයි පළමු මංගල්‍යය. ඒ පාස්කු මංගල්‍යය මොකද වුනේ? පාස්කු මංගල්‍යයේදී තමයි ඊශ්‍රායල් ජනතාවට වහල් භාවයෙන් මුදවා ගැනීම ලැබුණේ. අවුරුදු 400ක් ඊජිප්තු දේශේ වහලුන් හැටියට ජීවත් වුණා. දෙවියන් වහන්සේගේ නියම කාලය පැමිණහම දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායල් ජනතාව වහල් භාවයෙන් මුදවා ගන්නට කටයුතු කරා. වහල් භාවයෙන් මුදවා ගන්න. ඒ නිසා සහෝදර සහෝදරිනි එදා ඊශ්‍රායල් ජනතාව මුදවා ගැනීමේදී දෙවියන් වහන්සේගේ මහෝත්තම හස්තය මෝසෙස්තුමා තුලින් සිදු වුණා. හාස්කම් 10ක් සිදු කළා. ඒ 10න් අන්තිම හාස්කම තමයි මර්ණීය දූතයා ඊජිප්තු දේශයට ගමන් කර ඊජිප්තු දේශයේ සියලුම දෙනාගේ හැම නිවසකටම මරණය අත්දැකීමට සැලසී. ඒ නිසා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට කිව්වා මෝසෙස්තුමාට නුඹලාගේ නිවස් වලට බැටළුවව මරලා බැටළුවාගේ ලේ ඒ දොරවල් වල
දොරවල් වල සලකුණු කරන්න. එතකොට මේ මරණේ දූතයා හැම ඊජිප්තු දේශයේ ඊජිප්තු නිවාසකටම ඊජිප්තු ස්ථානයකටම යනකට ඒ ඊජිප්තු ගෙවල් හැම ගේකම මරණයක් සිදු වෙන අවස්ථාවේදී ඒ මරණයෙන් සම්පූර්ණම මුදවා ගැනීමක් ගැලවීමක් නුඹලට හම්බ වෙනවා මේ ලේ තුලින්. ඒක සඳහන් කරේ සහෝදර සහෝදරනී ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේදී අපිට ලබා දෙන්නා වූ මරණය තුලින් ලේ වැගිරීම තුලින් ලබා දෙන්නා වූ මුදවා ගැනීම තමයි සඳහන් කරේ. ඒක පාස්කු මංගල්‍ය කියන්නේ සහෝදර සහෝදරනී එදා ඊශ්‍රායල් ජනතාවට කිව්වේ ඉදිරියේදී මේ දේ සිදු වෙන්න යනවා. ගැලවුම් කරු ඇවිල්ලා අපිව මුදවා ගන්නවා එතුමා ගැලවීමේ ඒ පූජාව කරන කොටගෙන. එදා මේ පාස්කු මංගල්‍ය සමරන්න කිව්වේ ඊශ්‍රායල් ජනතාවට අඩයාලමක් හැටියට. මොකද ගැලවුම් කරු ඇවිල්ලා හිටියේ නැහැ. මෝසස් තුමා ඊශ්‍රායල් ජනතාව උදෙසා ඊජිප්තු දේශයට ගිහිල්ලා ඔව් ගැලවුම් කරුවෙක් මුදුන් කරුවෙක් වුණා. නමුත් ඔව් දෙවියන් වහන්සේගේ මුදුන් කරු ගැලවුම් කරු නෙවෙයි. දෙවියන් වහන්සේ විසින් මිනිස්යාව ඒ පාපේ මුදවා ගැනීමේ කටයුතු ඒක ඊශ්‍රායල් ජනතාව වහල්භාවය මුදවා ගැනීම නිසා. ඒක අඩයාලමක් පමණයි. ඉදිරියේදී වෙන දෙයක් පිළිබඳ සිදුවීමක් පමණයි. එහෙමනම් සහෝදර සහෝදරිනී එතන සඳහන් වෙනවා පැහැදිලිවම පාස්කු මංගල්‍ය කියන්නේ ක්‍රිස්තුස් වහන්සේතුමා මරණයට භාජනය වීම, මරණය තුලින් ලේ වැගිරීම තුලින් ඒ පූජාව ඉටු කිරීම කරන කොටගෙන අපි සියලු දෙනාම ලබා ගන්නා මුදවා ගැනීම. අපිට මුදවා ගැනීමක් ලැබෙනවා. ඒ මුදවා ගැනීමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ඍජුවම බලපානවා. සහෝදර සහෝදරනී ක්‍රිස්තුස් වහන්සේ එන තාක්කල් ආදම්ගේ පටන් මේ ඉපදුණු සියලු දෙනාම ආබ්‍රාම් ඊසාක් යන දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ සාන්තුරන් සියලු දෙනාම මුදවා ගැනීමට දායක වෙන්න බැරි වුණා. මොකද ආදම්ගෙන් පටන් ඉපදුන හැම කෙනෙක්ටම පාපයෙන් තමයි අපි ඉපදුනේ. එකම පුද්ගලයා දෙවියන් වහන්සේ මුදවාගත්තේ මරණය අත්දැකීම ඊනොක්. මොකද ඔහු දෙවියන් වහන්සේ තුල සම්පූර්ණ වෙලා හිටිය දෙවියන් වහන්සේගේ වචනය ශරීරගත වීම තුල යොමුතුයි. ඔහු අර නොවත් තිබෙන්නේ සම්පූර්ණ වීම. ධර්මිෂ්ඨ වුණත් ඔහුගේ කාලේදී ඔහුට ඒ ඊනොක්ගේ ඒ එල්ලයට ඒ සම්පූර්ණ වීමට යන්න හැකි වුණේ නැහැ. එහෙමනම් සහෝදර සහෝදරිනී අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේ පාස්කුවක් වුණා. පාසෝවර්. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ තමයි මේ බැටළු පෝතකයා වුණේ. ඒ නිසා තමයි බයිබලයේ සඳහන් වෙන්නේ ලෝකේ පටන් ගන්නට ප්‍රථමයෙන් බැටළු පෝතකයාව පූජාව ඉටු කරා. මොකද මේ සෙනගව මුදවා ගැනීම නිසා. එතකොට ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මැරිලා ලේ වගුරුලා කිව්වා මේ මම නිමා කරා කියලා. ඔහුගේ සෝන් ගත වුණ දවස් 3කට. ඔහු මොනවාද කරේ? ඔහුගේ ප්‍රථම ක්‍රියාව වුණේ ඔහුගේ ලේ වැගිරීම පමණක් නෙවෙයි. ඒ ලේ වැගිරීම තුලින් මනුෂ්‍යයට අවශ්‍ය කරගෙන මුදවා ගැනීම ලබා ගැනීමේ කටයුත්ත පළමු කටයුත්ත කරා. ඒ පළමු කටයුත්ත තමයි සහෝදර සහෝදරනී පාතාලයට එහෙම නැත්නම් සියොල් එකට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම. ඒ සියොල් එකේ සිටියා ඔක්කොම පරණ ගිවිසුමේ සාන්තුවරයා. ආබ්‍රහම්, ඊසාක්, යාකෝබ්, සැමුවෙල්, දාවිද්, යෝබ් ඒ වගේ නොයෙකුත් පරණ ගිවිසුමේ සිට සියලුම දෙවියන් සාන්තුවරයන් ඒ තුල වුන් හිර වෙලා හිටියේ. ඒ තමයි කිව්වේ මම හිර කරුවන් නිදහස් කරගන්නවා.
ඔවුන්ගේ බන්ධනය කළා ඔවුන් හිරභාවයේ නිදහස් කරගන්න. ඒ හිරභාවයේ නිදහස් කරගත්තේ කොහොමද? යේසුස් වහන්සේ ලේ පයින්ට් එකක් අරන් ගියද නැහැ. බයිබලයේ සඳහන් කරලා තියෙනවා ලේ වැගිරීමක් නැතුව අපිට පාපයෙන් ගොඩේමක් එහෙම නැත්නම් පාපයෙන් ගැලවීමක් මිදවා ගැනීමක් නැත කියලා. එහෙමනම් පළමුව මුදවා ගැනීමට ලක්ුණේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන පරණ ගිවිසුමේ සාන්තුවරය. ඒ හැම සාන්තුවරයකටම මේ යේසුස් වහන්සේගේ ලේවල ප්‍රබලත්වය ලබාගත හැකි වුණේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තුල. එනේ තමයි බයිබලයේ සඳහන් කරන කිසිම නමක් නැහැ. අපගේ මුදවා ගැනීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ අනගේ නම. ඒ නිසා පළමුව මුදවාගත්තා වූ කණ්ඩායම තමයි ඒ ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගේ නැගිට්ටාම ඒ සාන්තුවරුන් පරණ ගිවිසේ සාන්තුවරුන් උන්ගේ සොහොන්ගේ ගෙවල් කඩාගෙන ඔවුන් මරණයට නැගිලා ජෙරුසලමට ගිහිල්ලා මිනිසුන්ට ප්‍රකාශ කළා දෙවියන් වහන්සේගේ පරිණාමය කරන නික්ම. ඒ නිසා මුදවා ගැනීමේ මේ දක්වා යේසුස් වහන්සේගේ ඒ පූජාව කරන කොටගෙන යේසුස් වහන්සේගේ ඒ බලවන්ත ක්‍රියාව කරන කොටගෙන නැවත වාරයක් මරණයෙන් නැගිටීම අත්දැකපු මුදවා ගැනීමේ කණ්ඩායම තමයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පරණ ගිවිසුමේ හැම සාන්තුවරයම. ඔවුන්ගේ මුදවා ගැනීම සම්පූර්ණ වෙලා තියෙනවා. ඔවුන් ආපහු මුදවා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔවුන්ට එතුමාගේ ලේවල බලය ප්‍රකාශ කරලා තියෙනවා. බලය අත්දකින් සාස්සලා තියෙනවා. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය හැකියාවක් ලැබුණා ඒ ඔවුන්ගේ වහල්භාවයෙන් ඔවුන්ගේ වහල් තත්ත්වයෙන් ඔවුන්ගේ ඒ පාපිෂ්ඨත්වයේ තිබ්බා වූ ඒ ආබ්‍රහම්ට උනත් තිබ්බා. මොකද හැම පුද්ගලයෙක්ම පරණ ගිවිසුමේ සාන්තුවරට ගිහුවට පාපිෂ්ඨ ඒ නිසා තමයි ඔවුන් මරන්නේ. wages of sin is death. ඒ කියන්නේ පාපේ මිලේ ඇවිල්ලා මරණය. ඔවුන් සියලු දෙනාම මරණය අත්දැක්කා. ආබ්‍රහම්ට ඊසාක් ජාකෝබ් ඔක්කොම මරණය අත්දැක්කා. මරණය අත්දකින්නේ පාපේ අන්තර්ගත වුණොත් පමණයි. අන්තර්ගත වෙලා තියෙන නිසා. එහෙමනම් සහෝදර සහෝදරිනි පළමුව මුදවාගත්තා වූ කණ්ඩායම තමයි මේ පරණ ගිවිසුමේ එහෙමනම් එතුමා කියන්නේ පාස්කුව ඊට අමතරව එම්මාස 15 වෙනි දින ස්වාමීන් වහන්සේ මුහුන් නොදැමූ රොටි මංගල්‍ය වන්නේ. සත් දවසක් මුහුන් නැති රොටි කාපල්ය පළමු වාරස්‍ය පවත්වන බර වැඩක් කිසිදම් කරන්න. මුහුන් නැති රොටි කැනීමත් කියන්නේ රොටි කියන දෙවියන් වහන්සේගේ වචනේ. මුහුන් නැති රොටි කෑම දෙවියන් වහන්සේගේ වචනේ. එහෙමනම් සහෝදර සහෝදරිනි ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වල බලය පමණක් නෙමෙයි ඔවුන් අත්දැක්කේ මොකද්ද? ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ වාක්‍ය නිසා දෙවියන් වහන්සේගේ වාක්‍ය ඔවුන් තුල අන්තර්ගත වුණා. ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා වාක්‍යානන් මාංශගත වුණා. ඒ නිසා සුද්ධාත්මයන් වහන්සේගේ සම්පූර්ණ ප්‍රකාශ වීම එදා පෙන්තකොස් දවසේ අපොස්තලයන් සුදුනා වගේම මොවුන්ට යේසුස් වහන්සේගේ ආත්මය කරනකොට දෙවියන් වහන්සේගේ වාක්‍ය ඔවුන් තුළ වාක්‍යගත වුණා. යේසුස් වහන්සේ වාක්‍යානන් නිසා ඔවුන් තුළ වාක්‍යගත වුණා. දෙවියන් වහන්සේගේ වාක්‍ය ඒ තමයි යේසුස් වහන්සේගේ මම කතා කරන්නෝ වචනය ආත්මය ජීවනයේ තියෙනවා. ඉතින් පරණ ගිවිසුමේ ඒ නිසා තමයි සහෝදර සඳහන් කරන්නේ විශේෂයෙන්ම නික්මයාම 23 වෙනි පරිච්ඡේදය. 23 වෙනි පරිච්ඡේදයේ 15 සහ 16.
මුහුන් නුදුසු රොටි මංගල්‍ය පවත්වපන්නේ. නුඹලා අභිත් මාසයේදී මිශ්‍රයෙන් පිටා බැවින් මා විසින් අනකල ලෙස මේ මාසයේ නියම කාලයේදී 7 වෙනි දවසත් මුහුන් රොටි නිමුසු රොටි කාපන්‍ය. කිසිවෙක් කිස් අති මා ඉදිරියට නොබැලීමේවාය. නුඹ කෙරෙහි වපුරන බීජවල ප්‍රථම ඵලය ඔප්පු කරන කාලේ මංගල්‍යද අවුරුද්දේ අන්තිම කෙනෙක් මේ අසන්න රැස් කරනවා. මෙතන අපි දකිනවා විශේෂයෙන්ම මංගල්‍ය තුනක් ගැන මම සඳහන් කරන්න කැමතියි මෙතන. සඳහන් වුණා. පළමු මංගල්‍යය තමයි මොකද්ද? පාස්කු මංගල්‍යය. වහල් භාවයේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය සිදුවීම. දෙවනි මංගල්‍යය තමයි මුහුන් නැති රොටි කෑම. මුහුන් නැති රොටි කෑම කියන්නේ දෙවියන් වහන්සේගේ පිරිසිදු නිර්මල වචනේ සිතුවෙල්ල ශරීරගත වීම. තුන්වෙනි මංගල්‍යය තමයි මොකද්ද? ඒ ස්නාන වෙනවා වපුරන බීජවල ප්‍රථම ඵලය. වපුරන බීජවල ප්‍රථම ඵලය. First fruits. සහෝදර සහෝදරිනි, ඒ වචනය අන්තර්ගත වුණාම තමයි නැවත නැගීමක් ඇති වෙන්න පුළුවන්. නැවත නැගීමක් ඇති වෙන්න පුළුවන් වචනය අන්තර්ගත වුණාම තමයි ඵලය දරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ අර උපමා කතාව කියන්නේ. බීජය දානවා පොළොවට, පොළොව ශක්තියක පොළොවට වැටෙනහම පොළේ බීජය ඵල දරනවා. ක්‍රිස්තුස් වහන්සේ තමයි පළමු ඵලය. මරණයෙන් නැගිටුනේ එතුමා පළමු ඵලය. මරණය ජයග්‍රහණය කරලා මරණයෙන් පළමු ඵලය. දෙවියන් වහන්සේගේ දිව්‍යමය පුත්‍රයා, මනුෂ්‍ය පුත්‍රයා, දිව්‍යමය පුත්‍රයා, ෆස්ට් ෆෘට් පළමු ඵලය ක්‍රිස්තුස් වහන්සේ. පළමු ඵලයට සමාන විය යුතු අනිකුත් ඵල. පළමු ඵලයේ තියෙන ගුණාංග, රස, මේ ප්‍රමාණය හැම එකක්ම අන්තර්ගත යුතුයි අනිකුත් ඵලවල. සාමාන්‍යයෙන් ගහක පළමු ඵලය කියලා කියනවා ෆස්ට් ෆෘට්. ඒ පළමු ඵලයෙන් එන්නව ඵලය තුල අන්තර්ගත වෙනවා ඒ ගහේ තියෙන ක්වොලිටි එක. එහෙම නැත්නම් ගුණාත්මක භාවය. ඒ ගහේ තියෙනව එක අම ගහක් වෙන්න පුළුවන්. ඇපල් ගහක් වෙන්න පුළුවන්. ඒ ගහෙන් එන්නව පළමු ඵලයේ සඳහන් වෙනවා ඒ ඵලයේ තියෙන සම්පූර්ණ ගුණාත්මක භාවය. රස, ඒකේ ක්වොලිටි එක, ඒ ගුණාත්මක භාවය. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ තමයි පළමු ඵලයේ බවටපත් උනේ. ඒ පළමු ඵලයට බවත් වුණා එතුමාගේ මරණයෙන් නැගිට්ටා. එතුමාගේ මරණය සමග නැගිට්ටේ කවුද? පරණ ගිවිසුමේ සාන්තුවරයා. ඒ පරණ ගිවිසුමේ සාන්තුවරයන්ට ක්‍රියාවලිය තුනක් සිදු වුණා මේ අවස්ථාව වෙනකොට. මොකද්ද පළමු ක්‍රියාවලිය? පාස්කු ක්‍රියාවලිය. පාස්කු මංගල්‍යයෙන් සිදු වෙන්නේ මොකද්ද? ඒ බැටළු පෝතකයාගේ ලේ දොර ගාවට මේවා කරාම මරණ දූතයා කිසිම බලයක් නැහැ. එදා ඊජිප්තු ජනතාවගේ හැම නිවසකට මරණය ක්‍රියාත්මක වෙන අවස්ථාවකදී හැම ඊශ්‍රායල් නිවසක් තුලම මරණය දැකේ නැහැ. මරණයෙන් සම්පූර්ණ ආරක්ෂා වුණා. සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ එකයි කිව්වේ මම තමයි මරණේ ජයග්‍රහණය. මම තමයි නැවත නැගිටීම. ඒ නිසා සහෝදර සහෝදරිනි, අපගේ මේ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රථම මංගල්‍ය තුලින් සිදුවෙන්නේ අපිව පළමුව අපගේ ගැලවීමේ ක්‍රියාවලිය පාපිෂ්ඨත්වයෙන් අපිට නිදහස් දෙනවා. පාපිෂ්ඨත්වයෙන් අපිව ඒ පාප බැඳීම් වලින් අපිව නිදහස් කරනවා.
ඒ පාප බැඳීම් වලින් නිදහස් කිරීමේදී තමයි අපිව මරණයෙන් ජීවනයේ උදෙසා අපිව ඉදිරිපත් කරන්නේ. මරණය අපි තුලින් අයින් කරනවා. ජීවනය අපි තුල ඇති කරනවා. ඒ නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ මම තමයි සත්‍යද මාර්ගයද ජීවනයද මම තමයි. සත්‍යද මාර්ගයද ජීවනයද මම තමයි. ඒ නිසා මා තුලට එන්නා වූ හැම කෙනෙක්ටම මම ජීවනය දෙනවා. එදා මරණේ පාස්කු මංගල්‍ය කියන්නේ ලේ වැගිරීමේ මංගල්‍ය. ලේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ. එමනම් සහෝදර සහෝදරනි ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 2000කට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වැගිරුවා. ඒ ලේ කොහෙද දැන් තියෙන්නේ? කවුරුත් කලෙක්ට් කරේ නෑ මේ වාදන වලට. ඒ ලේ තියෙන ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා තමයි ඒ නාමය ඊටමත් වැදගත්. එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිටලා කිව්වා ස්වර්ගයේ ඒ කියන්නේ විශ්වයේ පෘථිවියේ බලය දෙවියන් වහන්සේ විසින් මට දීලා තියෙනවා. ඒ නිසා පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයන් වහන්සේගේද නාමයෙන් බොස් වෙලා පවකම අවුදසා. එතකොට අද නිකාවල ක්‍රිස්තියානි භක්තිකයන් මොනවද කරන්නේ? ඔවුන් බෞද්ධ වෙන්නේ අර වාක්‍ය නැවත වාරයක් කීමෙන් පමණයි. නාමය පාවිච්චි කිරීමෙන් නෙමෙයි. ඒතර පියාණන්ගේ නම මොකද්ද? පියාණන්ගේ නම කියන්නේ යේසුස් වහන්සේ කිව්වා මම පියාණන්ගේ නමෙන් ආවේ. ඒ නම යේසුස් වහන්සේ දුන්නේ කවුද? ගාබ්‍රියෙල් තුමා ඇවිල්ලා ගාබ්‍රියෙල් දේවදූතයා ඇවිල්ලා මාරියට කිව්වා මෙන්න මේ නම මේ පුත්‍රයාට දමන්න. දේව පුත්‍රයා, මනුෂ්‍ය පුත්‍රයා. දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ සෙනග පාපයෙන් ගලවා ගැනීමේ ක්‍රියාවලියට මේ දේව පුත්‍රයා සම්බන්ධ වෙනවා. මොහු තුලින් තමයි මේ පාපයෙන් ගැලවීම මුදවා ගැනීම. ඒ නිසා යේසුස් වහන්සේ මාගේ පියාණන්ගේ නමෙන් ආවේ. පියාණන්ගේ නම යේසුස්. මුදවා ගැනීමේ දෙවිය මහෝත්තමය. පුත්‍රයාගේ නම තමයි යේසුස්. මේ පුත්‍රයාගේ මේ නම තමයි. ඒතකොට යේසුස් වහන්සේ කිව්වා මම නුඹලා වෙත නැවතත් එනවා. සත්‍ය ආත්මයන් හැටියට. පියාණන් වහන්සේ සත්‍ය ආත්මයන් වහන්සේ නුඹලා දෙනවා. සැනසිලිකාරයා මාගේ නාමයෙන් නුඹලාට එනවා. කාගේ නාමෙන්ද? මාගේ නාමයෙන්. ඒ නිසා සහෝදරයන් එක නමයි තියෙන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. මම ස්වාමීන් වහන්සේගේ නාමයෙන්. ඒ නිසා තමයි බයිබලයේ සඳහන් කියන්නේ අපගේ මුදවා ගැනීමට කිසිම නමක් නැහැ. අපව සම්පූර්ණ මුදවා ගැනීමට නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නම පාවිච්චි කළ යුතුමය. ඒ නිසා තමයි බයිබලයේ සඳහන් කරන්නේ ලේ වැගිරීමක් නැතුව මනුෂ්‍යයට පාපයෙන් මුදවා ගැනීමක් නැත. එදා ප්‍රේතුස්ගෙන් ඇහුවා සෙනග අපි මොකද්ද කරන්න ඕන? දෙවියන් වහන්සේගේ ආත්මය උන්ට වගුරුලා දෙවියන් වහන්සේගේ දේවල් උන්ට ඉගැන්වීමින් සිටිනකොට උන් ඇහුවා මොකක්ද අපි කළ යුත්තේ? පසුතැවිලි වී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞද්ධ වෙනවා. එහෙමනම් සහෝදර සහෝදරනි කාටද පළමු සුද්ධාත්මයන් වහන්සේ ලැබුණේ? අපොස්තලවරුන්ට. ප්‍රේතුස් ඇතුළු අපොස්තලවරුන්ට. සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කවුද? සත්‍ය ආත්මයන් වහන්සේ. බොරු ආත්මයක් නෙවෙයි. නිකායවල කට්ටිය මොනවද කියන්නේ? අපි පීටර් කියන පේතුස් කියන්නේ නෙවෙයි අහන්නේ අපි දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ කියන්නේ. ප්‍රේතුස්ට බොරුවද කිව්වේ ප්‍රේතුස්? සුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා සුද්ධාත්ම වහන්සේ අන්තර්ගත වෙනවා. ඒ නිසා සහෝදර සහෝදරියන් අද හිතා ගන්න පුළුවන් නේ. ඒ නිකායවල සිටින සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ මුදවා ගැනීමේ ක්‍රියාවලියට ලක් වෙලා නැහැ. මොකද පාස්කුව කියන්නේ මරණේ දූතයාගේ බලපෑම
ලක් නොවන අවස්ථාව. මරණයේ දූතයාගේ බලපෑම සිදු නොවන්න නම් ලේ සලකුණ අවශ්‍යයි. ලේ තුවෙන්නේ කොහෙද? ලේ තුල තියෙන නාමය තුල. එතකොට ලේ කර්ණ කොටගෙන පමණක් නම් අපිට ගැලවීම ලැබෙන්නේ, මරණයෙන් ගැලවීම, ජීවනය ලැබෙන්නේ ඒ ලේ ගැලවීමට සම්බන්ධ වූ නාමය අපි පාවිච්චි කරන්නේ නැත්නම්, අප තුල නැත්නම් අපිට ඒ මරණය ගැලවීම නැහැ. එහෙමනම් සහෝදර සහෝදරනි, මම නෙමෙයි කියන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ ඊ타ත්ම සරල ලෙස පැහැදිලි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තුල තමයි පාස්කු මංගල්‍යය තියෙන්නේ. පාස්කු මංගල්‍යය තුල තමයි මරණයෙන් මිදීම තියෙන්නේ. ඒක මංගල්‍යයක් කියන්නේ ඒක ඊ타ත්ම ඊ타ත්ම ප්‍රීතිමත් විය යුතු කාරණයක්. මංගල්‍යයක්. උසස්ම කටයුත්තක්. මංගල්‍ය කියන්නේ උසස්ම කටයුත්තක්. ඒක ප්‍රීති ජනක විය යුතු කටයුත්ත. මංගල්‍යයක් කියන්නේ අපි සෙලිබ්‍රේෂන් එකක්. මංගලෝත්සවයක්. මංගල්‍යයක් තියෙන්නේ අපි යම් දෙයක් හොඳට සෙලිබ්‍රේට් කරනකොට, මේ සන්තෝෂ වෙලා සෙලිබ්‍රේට් කරනකොට අපි ඒක භෝජනය අපි ඒක මුක්ති විඳිනකොට. එහෙනම් පාස්කු මංගල්‍යය ක්‍රියාත්මක වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන. අපගේ ගලවා ගැනීම, මරණයෙන් ගලවා ගැනීම. ඒතකොට මේ පාස්කු මංගල්‍යය අද අපිට ප්‍රකාශ වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තුල. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තුලින් තමයි අපේ පාපිෂ්ඨත්වයෙන් අපිව නිදහස් කරන්නේ. ඒතකොට මේ නාමය අන්තර්ගත විය යුතුයි අපි තුල. ඒ තමයි ප්‍රේතුස්මා කිව්වේ පසුතැවිලි වී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. අපි බයිබලයේ සඳහන් කරන ඔබ ක්‍රියාවෙන් හා වචනයෙන් කරන හැම දෙයක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කළ යුතුයි. හැමදේම. මේ නිකාවල කට්ටිය යාඥා කරන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. සුවවීම වලට යාඥා කරන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. නමුත් බෞස්ම ගන්නේ කොහොමද? පියාණන්ගේද පුත්‍රයාණන්ගේ සුදාත්ම වහන්සේගේ නාමයෙන්. එතන කිසිම බලයක් නැහැ. එතන මරණයෙන් නිදහස් වීමක් නැහැ. මරණය ඒ තුල තියෙනවා. ඒ නිසා වුන් පාස්කු මංගල්‍යයට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ පාස්කු මංගල්‍යයට සම්බන්ධ වුණ නිසා තමයි සහෝදර සහෝදරිනි එදා ක්‍රිස්තුස් වහන්සේ පාතාලයට ගිහිල්ලා, ෂියෝල් එකට ගිහිල්ලා, ක්‍රිස්තුස් වහන්සේ ෂියෝල් එකට යන විට එතුමාගේ ලේ පයින්ස් වලින් එතුමා අරගෙන ගියේ නැහැ. එතුමාගේ නම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්ට ප්‍රකාශ වුණා. ආබ්‍රහම්ට, ඊසාක්ට, යාකෝබ්ට, ජෝබ්ට, ඩේවිඩ්ට, ඩැනියල්ට ඔක්කොම සාන්තුරෙන් ප්‍රකාශ වුණා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැටියට. එදා උන් ඒ ඉල්දරව තිබ්බේ නැහැ උන්ට. උන් ඉස්සරේ දැක්ක ගැලුම් කාරේ. යෝබ්තුමා කිව්වා මම දන්නවා මගේ මුදුවම් කරු ජීවත් වෙනයි කියලා. ජීවමානයි මගේ මුදුවම් කරු. එදා ඌ ඉස්සරහට වෙන දේ දැක්කා. බලාපොරොත්තු වුණා මේ දේ සිදුවේ. ආබ්‍රහම් බයිබලයේ කියනවා ආබ්‍රහම් ඌ අත්තිවාරාවක් තියෙන නගරයක් දිහා බලාපොරොත්තු වෙමින් සිටියයි කියලා. මේ පර්ණගිවිසුමේ පර්ණගිවිසුමේ සාන්තුරෙන් මේ දේව බලාපොරොත්තු වෙන උන්ගේ මුදවා ගැනීම බලාපොරොත්තු වෙමින් සිටියා. නමුත් ඒ මුදවා ගැනීම දක්වා උන් හිරගේක හිටියේ. ඒ හිරගෙන් නිදහස් කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිදහස් කර ගැනීමට යේසුස් වහන්සේ පල්ලෙහාට කියලා එතුමාගේ නාමය ප්‍රකාශ කළා. එතුමාගේ නාමය ප්‍රකාශ කිරීමත් සමගම සහෝදර සහෝදරියක තමයි අලුත් ගිවිසුමේ පළමු සභා කාලයේදී හැම විටම ඒ අපොස්තලයන් ඇහුවේ බෞස්මේ ලබා ගන්නවා සුද්ධාත්මයන් වහන්සේ. ඒ සුද්ධාත්මයන් වහන්සේ ලබා ගත්තාම ඒ සුද්ධාත්මයන් වහන්සේ තින්වත් වාක්‍ය මුහුන් නැති රොටි
කවුරුත් එකට එකමුතු කරලා නැති ඊටමත් නිර්මල රොටිය වචනේ දෙවියන් වහන්සේගේ නිර්මල වචනය ඒ කියන්නේ මුහුන් නැති රොටි නුමුසු රොටි මුහුන් නැති රොටි කියන්නේ දෙවියන් මුහුන් නැති රොටි මංගල්‍යය. දෙවියන් වහන්සේගේ සත්‍ය නිර්මල වචනය ශරීරගත වීම. දෙවියන් වහන්සේගේ වචනේ ශරීරගත වුණා මේ පර්ණගියුස් මේ සාන්තුරයන්ට. ඒ වචනේ ශරීරගත වීම සිදු වුණාට පස්සේ ඊළඟ ක්‍රියාවලිය මොකක්ද වුනේ? ක්‍රිස්තුස් තමයි පළමු ඵලය. ප්‍රථම ඵල ඔප්පු කරන මංගල්‍යය. ක්‍රිස්තුස් තමයි පළමු ඵලය. ඒ ක්‍රිස්තුස්ගේ ඵලයට සමානව අනිකුත් සාම්පූර්ණ නැගිට උන්ගේ සෝහන් ගෙවල් විවෘත වෙලා උන් නැගිට පළමු ඵලය සමග. ඉන්සතව සහෝදර සහෝදරිය අද දෙවියන් වහන්සේගේ සභාව වෙන විට අවනාප අපි සභා කාල 7ක තුල සිටිනවා. පසුගිය අවුරුදු 2000 තුල උපමා කතා 7ක් තුල දෙවියන් වහන්සේගේ නිර්මල වූ දෙවියන් වහන්සේගේ සත්‍යයේ ස්වභාව දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ ඒ පටන් ගැනීමේදීම තෝරාගත්තා වූ දෙවියන් වහන්සේගේ නිර්මල ස්වභාව මනමාලිය මුදවගෙන තියෙනවා. ලේ වගුරුලා ඒ ලේ මනමාලිය තුල ප්‍රකාශ වෙලා තියෙනවා. ලේ වැගිරීම තුලින් මනමාලියට ගලවා ගැනීම සහ මුදවා ගැනීම අත්දැකලා තියෙනවා. ඒ අත්දැකීම තුලින් දෙවියන් වහන්සේගේ ආත්මය ශරීරගත වීම තුලින් දෙවියන් වහන්සේගේ වාක්‍ය වචනය අනපනත් ශරීරගත වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගේ අනපනත් ශරීරගත වුණාම සහෝදර සහෝදරිනි ඒක තමයි කියන්නේ මුහුන් නැති රොටි මංගල්‍යය අපගේ තුල ක්‍රියාත්මක වෙනවා. අපි තුල මුහුන් නැති රොටි මංගල්‍යය පාස්කු මංගල්‍යයත් අප තුල ක්‍රියාත්මක වෙන්න ඕන. මුහුන් නැති රොටි මංගල්‍යයත් අප තුල ක්‍රියාත්මක වෙන්න. එහෙමනම් සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ වචනය අප තුල ශරීරගත වීමෙන් වෙන්නේ අපගේ ශරීරය තුල මුහුන් නැති රොටි. එනම් දෙවියන් වහන්සේගේ නිර්මල වූ වචනය කිසි දෙයක් එකමුතු නොකරයු කිසි දෙයක් මනුෂ්‍ය විසින් එකමුතු කර නොකු එළිදරව්වේ දෙවියන් වහන්සේගේ අනපනත් වචනය සත්‍ය ශරීරගත වීම. එහෙමනම් ශරීරය ශක්තිය ශරීරගත වීම තුලින් සිදුවෙන ඊළඟ ක්‍රියාවලිය තමයි ඵලය දැරීම. ප්‍රථම ඵලය first fruits. යේසුස් වහන්සේ තමයි පළමු ඵලය. එතුමාට අනුව අපි සියලු දෙනාම ඒ ආකාරයෙන්ම ඵල දරන්න ඕන. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි එදා සුද්ධාත්මයන් වහන්සේ පෙන්තකොස් දවසේ වැගිරුවාම ඒක එතුමා කිව්වේ මාගේ ආත්මෙන් මම උඹලාට දෙනවා. එදා ඒ සුද්ධාත්මයන් වහන්සේ අපොස්තුලන්ට වැගිරුවාම ඒ අපොස්තුලන්ට තුලට ආවේ මොකද්ද? දෙවියන් වහන්සේගේ වචනය, වාක්‍ය අනපනත් නීති. අර විශ්වයේ තියෙනා වූ ඒ නීති, ඒ විශ්වයේ තියෙනා වූ ඒ ගණිතමය සූත්‍ර මාලාව තුල සංකීර්ණ සම්පූර්ණත්වයක් අත්දකින්න වගේ දා ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මේ කරන කොටගෙන ඒ අපොස්තුලන් සියලු දෙනාම ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපේ බවට පත් වුණා. හැම දෙනාම ක්‍රිස්තුස් වහන්සේ වගේ මේ පළමු ඵලය වගේමයි ඊළඟ ඵල. සහෝදර සහෝදරිනි අපි සියලු දෙනාම දෙවියන් වහන්සේගේ මුදවා ගැනීමට නතුවන සියලු දෙනාම අපි පාස්කු මංගල්‍යයේ පාස්කුවක් වෙනවා. අප තුල මංගල්‍ය ක්‍රියාත්මක වෙනවා. පාස්කු අපි තුල ක්‍රියාත්මක වෙනවා. පාස්කු මංගල්‍ය අපි තුල ක්‍රියාත්මක වුණොත් ලේ තුලින් අපිට මුදවා ගැනීමක් ගලවා ගැනීමක් සිදු වෙන තුල නිසා පාස්කු මංගල්‍ය අපි තුල සිදු වෙන නිසා අපිට යේසුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන ඒ නිදහස, ඒ ගැලවීම, ඒ මුදවා ගැනීම සිදු වෙලා තියෙන නිසා
ඒ මුදවා ගැනීම තුලින් අපිට ජීවනය තියෙනවා. ඒ ජීවනය අපි අත්දකින්නේ අපේ ශරීරගත වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය වාක්‍ය අනපනත් ජීවනයේ තියෙන එතන. බයිබලයේ කියනවා වාක්‍ය තමයි වචනේ. වාක්‍ය තුල තමයි ආත්මය තියෙන්නේ, ජීවනයේ තියෙන වාක්‍ය. දෙමුහත් කඩුවක් වැනි දෙවියන් වහන්සේගේ වාක්‍ය අපේ තුල ශරීරගත වීම තමයි සහෝදර සහෝදරනි මූණ නැති රොටි බවට අපිපත් වීම. අපි මුහුණ නැති රොටි මංගල්‍යයක් බවට පත් වෙනවා. අපේ ශරීරය දෙවියන් වහන්සේට මංගල්‍යයක් වෙනවා. අපි පාස්කු මංගල්‍යයක් වෙනවා ලේ ප්‍රකාශ වීම තුලින්. දෙවනුව අපි දෙවියන් වහන්සේට මංගල්‍යයක් වෙනවා මුහුණ නැති රොටි බවට පත් වීමෙන්. තෙවනුව අපි පළමු ඵලයට සමාන ඵලයක් ප්‍රකාශ වෙනවා. දෙවියන් වහන්සේගේ වචනය අපිට තියෙනවා නම් දෙවියන් වහන්සේගේ වාක්‍ය අපතුලින් ප්‍රකාශ වෙනවා. දෙවියන් වහන්සේගේ වාක්‍ය අපතුලින් ප්‍රකාශ වෙන විට අපි ස්වාමින් වහන්සේගේ එනි තමයි යේසුස් වහන්සේ උන්ට කිව්වේ දෙවියන් වහන්සේගේ ආත්මයේ බලය නුඹලා විතර ආවම නුඹලා සියලු දෙනාම මට සාක්ෂිකාරයක් වෙන්නේ. සාක්ෂිකාරයක් වෙනවා කියන්නේ මේ කොලයක් අරන් එහෙම ගිහිල්ලා දෙන එක නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපේ ඵලයක් බවටපත් වෙනවා. ඵල දරනවා. ඒ තමයි යේසුස් වහන්සේ කිව්වේ මාව තමයි මිදි. වැල නුඹලා තමයි අතු නුඹලා ඵල දරන්නේ. සහෝදර සහෝදරනි ඵල දැරීමේ මංගල්‍ය බවටපත් වෙනවා. ඒ ඵල දැරීමේ මංගල්‍ය බවටපත් වුණාම අපි ස්වාමින් වහන්සේට ගෞරවය ලබා දෙනවා. දෙවියන් වහන්සේ දකින්න මේ මාගේ පුත්‍රයන් මේ මාගේ මුදවාගත්තා වූ සෙනග මාගේ පළමු ඵලයට සමානයි මේ කට්ටිය සියලු දෙනාම. ඉන්සා ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේට ගෞරව වෙන මංගල්‍යයක් බවට පෙන්වනවා. සහෝදර සහෝදරනි දන්නවද අපි සියලු දෙනාම දෙවියන් වහන්සේට මංගල්‍යයක් විය යුතුයි. මගේ ශරීරයේ පාස්කු මංගල්‍යයක් විය යුතුයි. මගේ ශරීරය නුමුන් රොටි මංගල්‍යයක් විය යුතුයි. මගේ ශරීරය පළමු ඵලයේ මංගල්‍යයක් විය යුතුයි. ඒක තමයි දෙවියන් වහන්සේ මාව සූදානම් කරලා තියෙන්නේ. ගැලවීම මා තුළින් සම්පූර්ණ කිරීම. මා තුළින් ගැලවීම සම්පූර්ණ කිරීම තුළින් සහෝදර සහෝදරිනි මාව මුදවා ගැනීමේ ක්‍රියාවලියේ සම්දිස්ථානයෙන් සම්දිස්ථානට දෙවියන් වහන්සේගේ ගෙනියනවා. ඒ නිසා තමයි සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ යෝහාගේ දෙවියන් වහන්සේගේ මංගල් 7ක් ඇති කළා තියෙනවා. පාස්කු මංගල්‍ය මුහුන් රොටි මංගල්‍ය නුමුහුන් රොටි මංගල්‍ය ඒ වගේම පළමු ඵලයේ මංගල්‍ය මමයිපත් වෙන්නේ. මම පාස්කුවක් විය යුතුයි. මගේ බලය නෙමෙයි. යේසුස් වහන්සේගේ ක්‍රියාවලිය. යේසුස් වහන්සේ ඒක සම්පූර්ණ කළා ඉටු කළා තියෙනවා. ඒ යේසුස් වහන්සේ ඉටු කරපු ක්‍රියාවලිය මුදවා ගැනීමේ ක්‍රියාවලිය මා තුල සම්පූර්ණ විය යුතුයි. ඒ සම්පූර්ණ වීමට නම් මගේ දෙවියන් වහන්සේගේ සදී පැහැදීම උදෙසා දෙවියන් වහන්සේට මා මංගල්‍යයක් විය යුතුයි. දෙවියන් වහන්සේට මා සෙලිබ්‍රේෂන් එකක් මංගල්‍යයක් විය යුතුයි. දෙවියන් වහන්සේට මහිමයට පත් වෙන මංගල්‍යයක් මා වඩපත් විය යුතුයි. පාස්කු මංගල්‍ය මා තුල ක්‍රියාත්මක විය යුතුයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ නිර්මල ලේ මා තුල ශරීරගත වීම තුලින් මා දෙවියන් වහන්සේට පාස්කු මංගල්‍යයක් වඩපත් වෙනවා. ඒ වගේම ඒ ලේ වල තියෙන ප්‍රබල හැකියාව තුලින් දෙවියන් වහන්සේගේ අනපනත් වාක්‍යයේ වචනය මා තුල ශරීරගත වෙනවා.
රොටි කියන්නේ නුහුන් රොටි කියන්නේ නිර්මල වූ සත්‍යයේ වචනේ අනපනත් නීති සූත්‍ර හැම දෙයක්ම මා තුල ක්‍රියාත්මක වෙනවා මම දෙවියන් වහන්සේගේ සැලැස්මන දෙවියන් වහන්සේ කැමැත්ත දෙවියන් වහන්සේ බලාපොරොත්තුවට නතු කිරීම නිසා එවනම් ඒ රොටි මංගල්‍ය මා තුල සිදු වුණා පස්සේ දෙවියන් වහන්සේගේ වචනේ තුල ඊළඟ ප්‍රකාශ වීම තමයි පළමු ඵලයේ යේසුස් වහන්සේ. ඒ ඵලයට සරිලන සමාන ඒ ඵලය හා සමාන ඵලයක් මා තුලින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ උදෙසා තමයි දෙවියන් වහන්සේ මාව තෝරාගෙන තියෙන්නේ. දෙවියන් වහන්සේගේ බලය. ඉන්සා සහෝදර සහෝදරනි මෙතන ඊටමත් පැහැදිලි අපගේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය දෙවියන් වහන්සේ සැලසුම් ගත කරලා තියෙන්නේ කොහොමද කියලා. ඒ නිසා තමයි මෙවැනි මංගල්‍යයන් දෙවියන් වහන්සේ පරණ ගිවිසුම තුල සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි මම කියන්නේ පරණ ගිවිසුම තුල අලුත් ගිවිසුම සංගවිලා තියෙනවා. අලුත් ගිවිසුම තුල පරණ ගිවිසුම එළිදරව් වේගෙන සිටිනවා. එමනම් සහෝදර සහෝදරනි එදා පරණ ගිවිසුමේ සිටියා වූ හැම සුද්ධවන්තයෙක්ම ඔවුන් ඒ වහල් භාවයෙන් ඔවුන්ගේ හිර භාවයෙන් සම්පූර්ණයෙන්ම ඔවුන්ව නිදවස් කර ගැනීමේ ක්‍රියාවලිය කරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පළමු ඵලයේ හැටියට මරණයෙන් නැගිට්ටා. ඵලයෙන් මරණයෙන් නැගිටලා ඒත් සමගම පරණ ගිවිසුමේ සිටියා වූ සියලුම සාන්තුවරයන් මරණයෙන් නැගිට්ටා. අද මේ දක්වා සම්පූර්ණ මුදවා ගැනීමේ ක්‍රියාවලිය අත්දකපු එකම කණ්ඩායම තමයි පරණ ගිවිසුමේ සුද්ධවන්තයන්. ඔවුන්ට ආපහු මුදවා ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔවුන් යේසුස් වහන්සේගේ ලේ බලය ඔවුන් තුල ප්‍රකාශ වෙනවා. යේසුස් වහන්සේගේ නාමය තුලින්. යේසුස් වහන්සේගේ නාමය තුලින් ලබාගත්තා වූ යේසුස් වහන්සේගේ ලේවල බලය ඔවුන් ඒ යේසුස් වහන්සේගේ වචනය නැමැති රොටිය ඔවුන්ගේ ශරීරගත කරගත්තා. මොකද යේසුස් වහන්සේ වාක්‍යයන් නිසා. එපමණක් නෙවෙයි. ඒ ශරීරගත කරගත්තා වූ එතුමාගේ ඒ වාක්‍ය කර්ණ කොටගෙන ඕ මරණයෙන් නැගිට්ටා. මරණයෙන් නැගිට්ටේ සම්පූර්ණත්වය ප්‍රකාශ කළා. ක්‍රිස්තුස් වහන්සේගේ ඒ සම්පූර්ණත්වය ඔවුන් තුලින් ප්‍රකාශ කළා. සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ පියවරෙන් පියවර සන්දිස්ථානයෙන් සන්දිස්ථානය දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ දෙවියන් වහන්සේගේ ස්වභාවයේ සෙනග මේ පසුගිය අවුරුදු 2000 තුල සභා කාල 7ක් තුල දෙවියන් වහන්සේ වුන්ව මුදවා ගන්නවා මේ කාරණකට. අපි දකින්න සහෝදර සහෝදරිනි මම දෙවියන් වහන්සේට පාස්කුවක් විය යුතුයි. මගේ ජීවිත පාස්කු මංගල්‍යයක් විය යුතුයි. මගේ ජීවිතය නුමුන් රොටි මංගල්‍යයක් විය යුතුයි. මගේ ජීවිතය පළමු ඵලයේ මංගල්‍යයක් විය යුතුයි. අනේ ඒ තුලින් මම දෙවියන් වහන්සේට නමස්කාරයක් බවට පත් වෙනවා. නමස්කාරයක් බවට පත් වෙන සෙනගක් තමයි දෙවියන් වහන්සේ මේ දක්වා දෙවියන් වහන්සේගේ කර්ණ කොටගෙන තෝරාගන්නේ. එහෙනම් සහෝදර සහෝදරනි අපි දෙවියන් වහන්සේගේ මේ මංගල්‍ය සමරන එක නෙමෙයි කරන්නේ. මංගල්‍ය අප තුල ක්‍රියාත්මක වීම. පාස්කු මංගල්‍ය අප තුල ක්‍රියාත්මක වීම. නුමුන් රොටි මංගල්‍ය අප තුල ක්‍රියාත්මක වීම. තෙවනුව පළමු ඵලය අප තුල ක්‍රියාත්මක කිරීමෙන් දෙවියන් වහන්සේ ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ සම්පූර්ණත්වය අප තුලින් ප්‍රකාශ කිරීම
තුලින් අපි දෙවියන් වහන්සේට අපේ ජීවිතේ අපේ ශරීරයෙන් අපේ සම්පූර්ණත්වයෙන් කැප වෙලා නමස්කාර කරලා අපි දෙවියන් වහන්සේගේ දිව්‍යමය දරුවන් තෝරාගත් අවසනක පිරිසුදු ජනතාවක් තෝරාගත් අවසනක දෙවියන් වහන්සේගේ ආලේපේ රත්තා වූ දෙවියන් වහන්සේ විසින් මුදවාගත්තා වූ ජනතාවක් බවට පත් වෙලා දෙවියන් වහන්සේගේ ඒ ක්‍රියාවලියේ සන්දිස්ථානයට යාමට සැදී පැහැදී සිටින සරගක් බවට අපි පත් වෙනවා. යාඥා කරනවා. ඔබගේ ආදරණීය පියාණන් වහන්සේ වහන්සේ විසින් අපට දුන්නා මේ වචනයට බොහොස්තුවන්ත වෙනවා ස්වාමිනී. ස්වාමීන් වහන්සේ වහන්සේ අපිව වහන්සේගේ පාස්කුවේ මංගල්‍ය කළා තියෙනවා. වහන්සේගේ ජනතාව වහන්සේ විසින් තෝරාගත්තා වූ ජනතාව වන අපිව වහන්සේගේ පාස්කුවේ මංගල්‍ය නුඹුන් රොටි මංගල්‍ය ඒ වගේම පළමු ඵලයේ මංගල්‍ය බවට අපිව පරිවර්තනය කළා. අපි ඔබ වහන්සේගේ මුදවා ගැනීමේ ක්‍රියාවලියේ සම්පූර්ණත්වය කරා ගමන් කිරීමේ ක්‍රියාවලියකට නතු කළා තියෙනවා. මේ නිසා අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති වෙන අතර ස්වාමිනී අපි නැවත වාරයක් ඔබගේ හස්තයට බාර වෙන්නේ අපගේ ජීවිත වහන්සේගේ වචනේ අලංකාරය බවට පත් වී වහන්සේගේ කැමැත්ත වහන්සේගේ සැලැස්ම වහන්සේගේ බලාපොරොත්තු නිරන්තරයෙන්ම අපගේ ජීවිතවලින් ප්‍රකාශ වෙන්න හැම විටම හැම අවස්ථාවෙත්ම හැම මොහොතේම ඉදීම අවස්ථාව ඇති කරන මේ ඉල්ලා සිටින අපගේ වහන්සේට බාර වෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්.